මේ විදර්ශනා භාවනාවක් කරගෙන යනකොට හේතුඵල දකින්න හැටි ඒ වගේම ධර්මානුකූලව මාර්ගය තෝරා ගන්න හැටි පිළිබඳව. ඒකෙන් තමයි අපි කතා කරමින් හිටියේ. මෙහිදී අපි දැන් අහන්නේ ප්‍රශ්නේ අහන්නේ මොකද මේ යම් සිටිවිල්ලක් ක්‍රියාවක් කතාවක් ආදී කටයුතු කරනකොට මේ හේතුඵල දහම අනුව බලන ආකාරය ධර්මයට බහා බැලීම විනයට සසඳා බැලීම සිද්ධ කරන්නේ කොහොමද? කියන කාරණයක් විස්තර කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරන්නේ. දැන් මේ කාරණේදී අපි බහින්න ඕන මෙන්න මෙහෙම දෙයකට. සියලුම දහම් මුල් අවස්ථාවේ තේරෙන්නේ නැහැ. මුල් අවස්ථාවේදී අපිට තෝරා ගන්න පුළුවන් එක්තරා මට්ටමක හරි වැරදි විතරයි. අපි ඒකට පොඩි උපමාවක් අරන් මෙහෙම බලමු ඉස්සෙල්ලා. අපි හෙද්දක් හොදන්න ඉස්සෙල්ලා ගොමක්කඩ වෙච්ච කුණු තැවිරිච්ච හෙද්දක්. අරන් බැලුවොත් කොතනද කහට පැල්ලම් තියෙන්නේ? ආදි වශයෙන් බැලුවොත් එකපාර පේන්නේ නැහැ. මොකද හැමතැනම කුණු තියෙනවා නම් වෙනේනව බලන්න බැරි විදිහට අඳුර වෙලා තියෙන්නේ. අපි ඉස්සෙල්ලාම වතුර ටිකක් දාලා හිටන් පයින් පාගලා හරි කමන්නේ හොදනවා. අකුල්ලා හොදනවා. නිකන් යන්න කුණු ටික අරලා බලපුවාම දැන් කුණු පොගලා තනින් තන මහ පැල්ලම් මතුවලා පේනවා. ඊට පස්සේ අපි මොකද දැන් සබන් හරි මොනවා හරි රසායනයක් දාලා හොදනවා. ඒකට තනින් තන තවත් පැල්ලම් ටිකක් ඊළඟට ආයි මතුවලා පේනවා. ඉස්සෙල්ලා තිබුණ පැල්ලම්මයි. නම් මතුවලා පේන්න පටන් ගත්තේ හෙද්ද හොදන්න පිළිසිදු වෙන්න තමයි හැගවිලා තිබිච්ච පැල්ලම් මතුවුනේ. අපිට ඔය ක්‍රමයට පුළුවන් සියලුම පැල්ලම් ඉවත් වෙනකම් හෙද්ද හොදා ගන්න. හැබැයි ඉස්සෙල්ලාම දැක්කේ අර මහා ගොමක් කරලා තිබිච්ච කුණු ගොඩ විතරයි. ඒක අහකටම මහා පැල්ලම් ගොඩක් දැක්කා. ඒකත් සුද්ධ කරපුවම තව පොඩි පැල්ලම් දැක්කා. ඉස්සෙල්ලා තිබිච්ච ඒවා පහු පහු වෙනකොට දැක්ක ආකාරය. මේ හෙද්ද හරියට හිතකට උපමා කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට හිත හෙද්දකට උපමා කරනවා. හෙද්දක් කුණු ගෑවිලා වගේ ලෝභ කුණු, දේශ කුණු, මෝහ කුණු වලින් කුණු ගෑවිලා තියෙන හිත. ඒ නිසා මේකෙන් බැලුවට පේන්නේ නැහැ මේකේ තියෙන தත්ත්වය. අර වතුරේ දාලා හොදා ගන්නවා වගේ අපි ඉස්සෙල්ලාම හොයා ගන්නවා බනහන වෙලාවක. සැදැහැ හිතින් බනහනකොට අර කුණු පැල්ලම් එකක්වත් මතුවෙලා නැහැ. එයා යටපත් වෙලා. බාහිර ලෝකේ ඉන්නකොට ලෝභ දේශ මොහ නැගෙනවා. සැදැහැ හිතින් බනහන වෙලාවට ඒ ඔක්කොම ඒ මොහොතේ නේ. දැන් ධර්ම ශ්‍රවණය කරන වෙලාවට දස අකුසලයේම වෙන් වෙලා ඉන්නේ කියලා පෙන්නනවා. එහෙනම් පංච නීවරණයන්ගේ වෙන් වෙලා ඉන්න වෙලාවක් සැදැහැයෙන් බනහන වෙලාව. ඔන්නේ වෙලාවේ තියෙන චිත්ත පාරිශුද්ධියට කියන බණ තේරෙනවා. ඉතල සමාදන් වෙලා හිටියේ නැහැ. අර අඟුලිමාල වාගේ මිනි වරවර ඉඳලා බනහන වෙලාවක් වුණා. මොකද්ද මේ මට ඉන්න කියනවා. එතකොට මේ යමින් ඉඳගෙන ඔබ වාසේ ඉන්නවා කියනවා. මේ ඉන්න මට ඉන්න කියනවා. මොකද්ද මේකේ තේරුම කියලා ප්‍රශ්නේ දාකරණය කරන්න හිතේ යොමු කරනකොට කඩුවත් අතේ ඇඟිලිමාලෙත් කරේ 999ක් මරලා ওই විදිහට හිටපු අවස්ථාව. නමුත් අර අහන වෙලාවෙදී අර එකක්වත් නැහැ. ඔක්කොම ඈත් වෙලා මේ මොහොතේ හිත නීවරණයන්ගේ සුද්ධ වෙලා හිටියේ. ප්‍රශ්නේ निराකරණය කරගන්න ඕනකම තිබුණා ධර්මානුකූලව. මෙන්න මේ වගේ බණහන වෙලාවට නිවන් දකින්න මඟ හොයාගන්න ප්‍රශ්නේ निराකරණය කරගන්න ධර්මයේ ශ්‍රවණය කරලා හිටන් අවබෝධයක් ලබා ගන්න. මෙහෙම චිත්ත ප්‍රහාදයෙන් මතුවලා ඉන්නකොට ඒ වෙලාවේදී අර ඉස්සෙල්ලා කියපු ආකාරයෙන් හිත පාරිශුද්ධියක් ලබනවා සදාංග ප්‍රහාණය කියලා මේකට කියනවා. ඒ මොහොතේ ඒ වෙලාවට ප්‍රහාණය වෙලා තියෙන්නේ. මෙන්න මෙහෙම මොහොතකදී බණහනකොට ධර්ම අවබෝධයක් ලැබෙනවා. යම් විදියකින් ධර්ම අවබෝධයක් ලැබුණොත් මොකද වෙන්නේ? පංච නීවරණ දුර වෙලා යන මට්ටමට යථාර්ථය වැටහෙන්න පටන් ගන්නවා බණහනකොට. අන්නේ ආකාරයෙන් බණහලා තේරුම් ගන්නකොට දැන් යාර ඉස්සෙල්ලා නොපෙනිච්ච පේන්න පටන් ගන්නවා. අර වතුර දාලා හොදාගත්තාම ඉදිරියට පේනවා වගේ. පළමුව බණහලා ධර්මාභෝධය ලබා ගත්තාම දර්ශනාඥානෙ පහළ කළාට පස්සේ කවුරුවත් කියා දෙන්න දෙයක් නැහැ පරප්‍රත්‍ය රහිතයි. අනුන්ගේ ආධාරයක් ඊට පස්සේ අවශ්‍ය නැහැ. Tamanටම තේරෙන්න පටන් ගන්නවා හරි වැරදි මොනවද? මග මොකද්ද නොමග මොකද්ද? නිවන මොකද්ද නිවනට යන මග මොකද්ද? Taman කරන කියන හිතන දේවල් කොයි දුරට ඒ හේතුවේ ඵලයේ කෙබඳුද කියලා. මේ ධර්මඥානය පහළ වෙන. මේක කියන්නේ දහම ඇස පහළ වුණා. මෙන්න මේ වෙලාවේ Tamanට පුළුවන්කම ලැබෙනවා හොඳ නරක තෝරා ගන්න. ගතිය මනුෂ්‍ය හෝ දේව කියන දෙගතිය එහෙකට එනවා. හිතා හිතං මීනාති ජානාති ඉතිවෝ මනුස්සෝ. හිතා හිත මේයි දැනගන්න පුළුවන් කෙනා මනුෂ්‍ය කියලා මෙහෙම අතුවාවක විග්‍රහය දුක් කරනවා. මේ හොඳ දේවල් මේ නරක දේවල්.
හැබැයි හොඳ නරක තේරුම් ගන්නට වඩා ආදියක් ලැබෙනවා ආර්ය සත්‍යයට ආර්ය දර්ශනය ලැබුවට පස්සේ ධර්ම ශ්‍රවණය කරලා. මේ නිවනට හේතු වෙන දේවල් මේ නිවනට හේතු නොවන දේවල් කියලා දැනගන්න පුළුවන්කම ලැබෙනවා. මේක අති දුර්ලභ වැටහීමක්. ධර්මඥානෙ ධම්මස පහළ වීම සෝතාපන්න ඵලයේ ලැබීම කියන්නේ මේ හේතුවත් එකලයි ලැබෙන්නේ. බණහලා ඒක කරගන්න. මෙන්න මේ අවස්ථාවට එන්නකොට මූලික අවස්ථාව උතෙන්ට ආවේ නැති වුණා. සෝතාපන්න ඵලය නොලැබුවා. යම් කිසි බුදුන් කෙරෙහි දහම් කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් හරි පිහිටියනම් හිත ප්‍රහාදියක් පිහිටියනම් ගෞරවයෙන් බණහනකොට එක්තරා ඥාන ශක්තියක් තේරුම් ගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. දැන් බුදුරණන් වහන්සේ ධර්මයට බහා බලන හැටි විනයට බහා බලන හැටි පෙන්වා දීලා තිනවා. බොහොම පැහැදිලිව අපි හොඳ ප්‍රසිද්ධ දින කාලාම සූත්‍රයේ විග්‍රහ වෙනවා. සියලුම දහම් දකින්න කාලාම සූත්‍රයේ පිළිසරණ කරගන්න බෑ. එක්තරා කොටසක් දකින්න හැටි මුල ආරම්භ කරලා පෙන්නන්නේ. ප්‍රාණඝාතයක් සිද්ධ කරනවා නම් මේක ධර්මයට විනීත බහා බලන හැටි. තේරුම් ගන්න හැටි පෙන්නනවා. බුදුරණන් වහන්සේ යනවා මානවසිනේ ඔබලාට යම් කෙනෙක් ඔබලා ජීවිතේ ඔබලා ආසයි කැමතියි. ඒ ජීවිතේ විනාශ කරනවා නම් ඔබලා කැමතිද? ඔබලගේ අදහස මොකක්ද? ස්වාමීනි අපි කොහොමවත් කැමති වෙන්නේ නැහැ අපේ ජීවිතේ විනාශ කරත් මරණයට කැමති නැහැ. එන අන්‍ය පුද්ගලෙයි ඔහුගේ ජීවිතේ විනාශ කරනට ඔහු කැමති වෙයිද? ඔබලගේ අදහස මොකක්ද? දැන් මේක පොතපතින් බලලා නෙමෙයි කියන්නේ. සමහර තේරෙන්නේ. ඉතින් අන්‍ය පුද්ගලයෙකුත් අපි වාගේ අපි ජීවිතේට කැමති නැහැ අන්‍ය පුද්ගලයෙකුත් ජීවිතේ විනාශ කරන්නට කැමති නැහැ. එහෙනම් ඔබලත් කැමති නැති ඔබලට අවැඩ වෙන. අනුනුත් කැමති අනුන්ටත් අවැඩ වෙන. යමක් කරනවා නම් මේ සුචරිත දුස්චරිත කියන වැඩ පිළිවෙල දෙකේ මේ කෝකරද වැටෙන්නේ. සුචරිත වලට වැටෙන එකද ඒක දුස්චරිත වලට වැටෙන එකද? එහෙම හිතනවා නම් කියනවා නම් කරනවා. සාමීයක දුස්චරිත වලට වැටෙන බව අපිට තේරෙනවා. මෙන්න ධර්මයට දාලා බලන හැටි. දුස්චරිතයේ කිරීමේ වැඩක් වෙනවද අවඩක් වෙනවද? සුචරිතයේ කිරීමේ වැඩක් වෙනවද අවඩක් වෙනවද? මොකද ඔයාලට තේරෙන්නේ. සාමීනි දුස්චරිතය කිරීමේ වැඩක් වෙන්න විදිහක් නැහැ. ඒක අවඩකට හේතු වෙනවා. අපිට ඒක තේරෙනවා. සුචරිතයේ යහපතට හේතු වෙන බව තේරෙනවා. එහෙනම් ප්‍රාණඝාතයේ කළ යුතු කොටසට වැටෙන එකද නොකළ යුතු කොටසට වැටෙන එකද ඔබලා නිගමනය මොකද්ද? ස්වාමීනි ඒක නොකළ යුතු කොටසට වැටෙන එක බව අපිට තේරෙනවා. එහෙනම් දැන් ඉතින් ධර්මයට වහා බලලා නිගමනයක් කරගත්තා. මොකද්ද? ප්‍රාණඝාතය නොකළ යුතුයි. සත්ත්ව හිංසාව නොකළ යුතුයි. දැන් ධර්මයට වහා තේරුම් ගත්තා. කාගේද දැන් මොනපට ඉඳගත්තේ කවුද කිව්වේ? පරම්පරාවෙන් ගෙනාද බුදුහාමුදුරුවෝ කිව්වන්ද මොකක්ද ඉතින් ප්‍රශ්නයක් නැහැ. තමන්ට ඥානවන්තව ඥාන ගෝචරව තේරිච්ච නිසා අන ධර්මයට බහා බැලුවා. මේ විනය මොකද්ද කරන්නේ? මේ ප්‍රාණඝාතය නොකර හිතෙන් කයින් වතනේ හික්කනේ. ප්‍රාණඝාතය ගැලපෙන්නේ අන විනය. දැන් මොකද? රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය තුනම වෙන්න හේතු වෙන එක කරුණා. ප්‍රාණඝාතය නොකිරීම, හිතෙන් කයින් වතනේ සත්ත්ව හිංසාවට සම්බන්ධ වෙන්නේ නොකිරීම. අන විනය. ඉතින් පිළිපදිනවා. දැන් පිළිපදිනේ කවුරුවක් කිව්ව හින්දා නෙමෙයි ධර්මානුකූලව තමන් කරුණු දැනගත්ත නිසා. ඉතින් ওই විදිහටම හිතන්න කියනවා. ඔබ යම් දෙයක් ඔබලාගේ තියාගෙන දෙයක් අන් කෙනෙක් හොරෙන් බලයෙන් මංකොල්ලෙන් ගන්නවා වංචාවෙන් ගන්නවා නම් ඔබලා කැමතිද? අපි කැමති නෑ. අන්නේ පොවුන් සතුයි කියන දෙයක් හොරෙන් බලයෙන් මංකොල්ලෙන් ගන්නවා නම් ඔවුන් කැමති වෙයිද? ඔවුන් කැමති වෙන්න හේතුවකුත් නෑ. කොහොමද කැමති වෙන්නේ? එහෙනම් තමන්ුත් කැමති නැති තමන්ට අවඩක් වෙන. අනුනුත් කැමති නැති අනුන්ට අවඩක් වෙන දෙයක් යමෙක් කරනවා නම් ඒක සුචරිත කොටාසයට වැටෙන එකද දුස්චරිත කොටාසයට වැටෙන එකද? ස්වාමීනිට දුසිරිත කොට වැටෙනවා. ඒක අපිට තේරෙනවා. ඉතින් සුචරිතයේ ගොල්ලෝ වැඩක් වෙයිද දුස්චරිතයේ ගොල්ලෝ වැඩක් වෙයිද කොහොමද වෙන්නේ? දුස්චරිතය අවඩයි සුචරිතය වැඩයි කියලා අපිට තේරෙනවා. එහෙනම් ඔබලගේ නිගමනය මොකද්ද? හොරමර වංචා පිළිබඳව. ස්වාමීනි හොරමර වංචා නොකළ යුතුයි කියන එකයි අපේ නිගමනය. දැන් කවුරුවා කිව්වේ එකක්ද? කවුරුවා කිව්වට පිළිගත් එකක්ද? ඔයාලා කොහොමද ඔක පිළිගත්තේ? මම කිව්ව නිසාද? නෑ ස්වාමීනි අරසවත්ව වැටුණා මේක හොඳ නෑ කියලා. නොකල යුත්තක් බව තේරුණා. දැන් යහපත් පුද්ගලයාගේ හිතම මොකද්ද? හොරමර වංචා නොකිරීම. ඒක යහපතට හේතු වෙනවා. අන්න දැනගෙන දැන් ඔයගොල්ලෝ මොකද්ද කරන්නේ? ඔයගොල්ලෝ නිගමනයම කරගන්න. එහෙනම් අපි හොරමර වංචා නොකල යුතුයි. අපි ඒවා කරන්නේ නැහැ කියලා තේරුම් ගත්තා. නොකල යුතු බව දැනගත්තා. නොකරන්න අදිස්ථාන කරගත්තා. ඔය විදිහට ප්‍රාණඝාත, අදත්තා දාන, කාම මිත්‍යාචාර, මුසාවාද කියන මෙන්න මේ කාරණා හතර ගැන බුදුරජාණන් වහන්සේ කාරාම වශයෙන් දේශනා කළා. ඉතින් අපි ඔය අනුසාරයෙන් බලා ගන්න වෙනවා ඉතුරු ටික.
පිසුනා වාච, පරසා වාච, සම්පාප්පලාප, අවිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි කියන මේ දස අකුසලයේ ගැන ඔය ක්‍රමයට බලන්න ඕනේ. අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්නේ දස අකුසලයේ පිළිබඳව. මේ ටිකයි අපිට අවශ්‍ය වෙන්නේ. ගැඹුරු දහම් තෝරගන්න පස්සේ පුළුවන්. මුලින් ওই ටික තේරුම් අරගෙන යම්කිසි පුද්ගලෙක් ඔබ තේරුම් ගන්නකොටම ධර්මයේ වැටහෙනකොටම මේ දස අකුසලයේම කරන්න හොඳයි කියන කැමැත්තක් එන්නේ නැහැ. වෙන්වීමේ කැමැත්ත ඇති වෙනවා, අත්තරින් වැලී මිදී යාමේ කැමැත්ත ඇති වෙනවා. මෙන්න මේ Tamanta කැමැත්තක් ඇතුණාම එහි බැඳීමේ සතියක් තිබෙනවා, ඒක වෙන් වෙනවා. එහෙනම් පටි විරති වෙනවා. පටි කියන්නේ බැඳෙනවා. සති කියන්නේ ආස්වාදේ, විරති කියන්නේ ආස්වාදේ බැඳෙන්නේ නැහැ. දැන් ප්‍රාණඝාත, අදත්තාදාන ආදී දස අකුසලයේ යම්කිසි කැමැත්තක් තිබුණා නම් ඒ කැමැත්තෙන් ඉවත් වෙනවා. කැමැත්තෙන් ඉවත් වෙච්ච තැන්පතන් හිත පිහිල්ලා තින්නේ. ඒ දස අකුසලයේ අත්හැරී නොවැළී මිදී යන කෙලවරටයි. මෙන්න මුල පටන් ගන්නද දැන්. ඒතකොට දැනගන්නවා සියලුම වරදට, සියලුම කරදර වලට මුල දස අකුසලයේ තුල ගැවසීමයි. මෙන්න මේ ඉස්සෙල්ලාම දැනගන්නේ ඒක. අපි මැරලා ගිහින් උපදින එක කරන එක දැනගන්න එක විශ්වාසයකටයි කරන්නේ. අපි ඒක දැක්කේ නැති නිසා. අපි මෙලෝදි දකින්න හරියක් තියෙනවා. මේ දස අකුසලයේ මෙලෝදීම ගැරහිය යුතුයි කියලා දකිනවා. නොකල යුතු දෙයක් ගැරහිය යුතු දෙයක් දස අකුසලයේ. මේක දැනගන්න අපිට දිවසක් ඕනෙත් නෑ. ඉස්සෙල්ලා කොහේ හිටියද පස්සේ කොහේ යයිද කියලා දැනගන්න ඕනේ. මෙන්න අපි දැම්මම දැනගන්නවා. මේ දස අකුසලයේ දුස්චරිතයි, නොකල යුතුයි, කිරීම ගැලපෙන්නේ නැහැ. ඒ වගේම නින්දා ලබන්න හේතු වෙනවා. මේ ආදි වශයෙන් දැනගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ මෙහෙම අහනවා තව තැනකදී. මහන්නේ ඔබලා දැක්කද මේ සජ්ජුරුව අනදීලා. අර අත්පිටි පස්සට තියලා බැඳගෙන. ඔය විදිහට ගෙනියනවා පුද්ගලී. මරන්න හෝ දඬුවමකට ගෙනියනවා. ස්වාමීන් දැකලා තියෙනවා. ඒ අයකින් ඇහුවොත් ප්‍රාණඝාතයේ කරපු නිසාද ගෙනියන්නේ නොකරපු නිසාද? ඔය හොරවරවංචා කරපු නිසාද ගෙනියන්නේ නොකරපු නිසාද? කාමීච්ඡාචාරයේ කරපු හේතුව අපිට වරදකට විලාද නැද්ද? බොරු කියලා හිටන් වංචාවක් කරලා එහෙම දෙයක් කරලා අන් හවත්ලා එහෙම හේකටද නැද්ද? මේ ආදී වශයෙන් මේ දස අකුසලයේ මහකුකාම. දස අකුසලයෙන් තොර දෙයකට දඬුවම් දෙන්න කියනවා කියන්නේ හජ්ජිරවංගා තීරණයක් නේ. සමාජයවත් ඒක කියලා නැහැ. මේ පුද්ගලයා දස අකුසලයේ නොකරපු නිසා දඬුවම් දෙන්න කියනවා කියන්නේ. දැන් වරද කරපු නිසා දඬුවම් දෙන්න කියනවා කියන එක සමාජයේම සම්මතයි. දැන් මේ සමාජය තුළම බලනකොට සමාජයම පිළිගන්නේ නැති ප්‍රතික්ෂේප කරපු දෙයක් දස අකුසලයේ. දස අකුසලෙන් වෙන පුද්ගලයාට ප්‍රශංසා කරන එක සමාජයේ සිටිත. එහෙනම් මෙච්චරම හොදෙන්ට බහින්ද. මෙතන වැහලා මෙලෝ සුද්ධ වෙන්න. මෙලෝ යම් කෙනෙක් සුද්ධ වුණොත් හේතුයේ ඵලයේ සුද්ධතාවයද සුද්ධතාවය මිසක් අසුද්ධතාවයක් නෙවෙයි. එයා පරලෝ දැනගෙන හිටියක් නැතත්. එයා දන්නවා මෙලෝ යම් අවඩක් නොකරලා නම් අසාධාරණයක් නොකරලා නම් මට ඵලයක් වශයෙන් අවඩ ඵලයක් අසාධාරණ ඵලයක් ඒකෙන් නැගින්න බෑ. එහෙනම් පරලෝවක් තියෙනවා නම් පරලෝදී මම යහපතක්ම ලබනවා මිසක් අයහපතක් ලබන්න හේතු මල් ළඟ නැහැ. එහෙනම් කවුරු හරි පරලෝවක් තියෙනවා කිව්වත් මට ඇති ප්‍රශ්නයක්. යම් කෙනෙක් පරලෝවක් නැහැ කියනවා. ඒත් මට ප්‍රශ්නයක් නෑ. මම මෙලෝ සැනසෙල්ලේ යහපත්ේ ජීවත් වෙන අවංකව. පරලෝවක් නැති නිසා මට අසාධාරණ කරන්න ඕන කමක් නෑ පරලෝවක් නෑ කියලා හිතාගෙන. ඒ දෘෂ්ටි අහලා. කරන කෙනාට පව් සිද්ධ වෙනවා කියලා යම් කෙනෙක් කියනවා. ඒකාන්තයෙන් උඩ පව් සිද්ධ වෙනවා කියලා. ඉතින් මට ඒකෙන් ප්‍රශ්නෙකුත් නෑ ඒක අහලා අමුතු වෙන්න. කරන කෙනාට පව් සිද්ධ වෙන්නේ නෑ කියලා යම් කෙනෙක් කියනවා. ඒක අහලා මට පව් කරන්න හේතුවකුත් නෑ. මොකද මම පව් නොකරන්නේ කරන කෙනාට පව් සිද්ධ නොවෙන නිසාවත් වෙන නිසාවත් නෙවෙයි. යථාර්ථය දැකලා. මෙන්න මේ කියන ආස්වාස හතරක් ලැබෙනවා විරෝධීම කියලා පෙන්නනවා. චත්තාරෝ අස්සසාසෝ අධිගතෝ හෝති කියලා ඔය වචනේ පෙන්නනවා. ඉතින් ආර්යවිනී ආස්වාසත් දැනගන්න හොඳ තැනක් ඕක. ඉතින් මෙතනින් තමයි ආරම්භ කරන්නේ. මෙතනින් ආරම්භ කළා සුද්ධ වෙනකොට නීවරණ පහක් බලා සිටියේදී දුරු වෙන්න පටන් ගන්නවා. කාම වස්තුන් කෙරෙහි අවල සහගතව අයිතු සහගතව බැඳෙන හැදෙන ලක්ෂණයක් තියෙනවා ලෝක සත්‍යයේ. කාම වස්තුවක් දැක්කහම මනවදන රූප, මනවදන ශබ්ද, මනවදන ගන්ධ, මනවදන රස, මනවදන ස්පර්ශ මේවා දැක්කහම අර දුස්චරිත මානසිකත්වයේ ඇරිලා නැත්නම් මොන අවලක් කරලා හරි අසාධාරණයක් කරලා හරි කමන්නේ මගේ ආස්වාදයේ මම ලබා ගන්න ඕනේ. මනස මෙන්න මෙතෙන්ට වැටලා දූෂ්‍ය වෙනවා. මෙන්න කාම ඡන්දේ නිසා ඇතිවෙනා වූ අවලක්. ඒ නිසා ඔහු ව්‍යාපාද සහගත හිතකින් නොඑක් විදිහේ
හිතවිලි ක්‍රියාවදන් නගනවා. හැබැයි යථාර්ථයේ පිහිටපු කෙනාට ඒවා එහෙමම බලා සිටීදී අඩු වෙලා යනවා. නිවන් මඟ වහන්න යථාර්ථයේ වහන්න පාප මානසිකත්වය හේතු වෙනවා නම් අන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද කියන දෙක ඔකේ නැති වෙලා යනවා. මෙන්න මේ දෙක නිසා තමයි මේ ප්‍රශ්නේ බලපාලා තිබුණේ. ඇත්ත තේරුවා ගන්න බැරුව ආත්ම දෘෂ්ටිය වෙහිලා ආත්ම ලාභයට කෑදර වෙලා ඕන අවදක් කරන්න දූෂ්‍ය මානසිකත්වයක් ගොඩනගාගෙන හිටපු ඔය මානසිකත්වය ඔතනින් සුද්ධ වෙනකොට ඔන්න ඔය කියන කාමච්ඡන්ද ව්‍යාපාද කියන දෙක නැති වෙලා යනවා. ඉතින් තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා පෙන්නපු යම්කිසි නීවරණයක් නැත්නම් ওই ටිකත් අසුරු කරගෙන තියෙන්නේ ඒකත් එක්කලා දුරු වෙලා යනවා. මෙන්න මේ පංච නීවරණ දුරු වෙච්ච හිතක් යම් තැනක තියෙනවා නම් අන්නේ හිතට බුදුරජාණන් වහන්සේ නොයෙක් උපමා පෙන්නනවා. ඒ හිතට විනිවිද පේන්න වෙන්නේ නැහැ. සියුම් තැන් දකින්න වෙන්නේ නැහැ. කාම ඡන්දේ තියෙන හිතක් ගැන කියනවා මෙහෙම. යම් කිසි දියබඳුනක් අරගෙන මොනවා හරි වර්ණයක් ඕකට දිය කරනවා. සතු පාට, කොළ පාට, කහ පාට, නිල් පාට මේ වගේ කළු පාට වර්ණයක් දිය කරනවා. එහෙම වර්ණයක් දිය කරපු වතුරෙන් පුළුවන් දහනවා විනිවිද බලන්න. අර වර්ණේ තියෙනකම් බෑ. ඒ වර්ණේ නොතිබුණොත් විනිවිද පේන්නේ නැද්ද? ඒ වතුරේ විනිවිද පේන වතුරක් වෙනවා ඒක. යම්කි දියසිරේ තට්ටුවක් බැඳලා තියෙනවා වතුරට. ඒ දියසිරේ තට්ටුව උඩින් තියෙනකම් නෑ උණු වතුර. උණු වතුර එකක් තියෙනවා. පැහිලා බුබුලු දදා තියෙනවා. මේ පැහෙන බුබුලු දාන වතුර තුලින් විනිවිද බලන්න බැලුවොත් අපිට බලන්න පුළුවන්. ඒක අර වාස්පයි බුබුලුයි නතරන් දඟලන ගති ලක්ෂණ නිසා ඒකේ චලනය වෙනවා නිසා පේන්නේ අභ්‍යන්තරය. දියසිරේ දෙකෙන් බැඳලා තියෙනවා උඩ පාසි බැඳලා තියෙනවා වතුරට. මේ පාසි තියෙද්දි ඒ අතරින් අර වතුරෙන් බලන්න හැදුවොත් බලන්න පුළුවන්. එහෙම බලන්න පුළුවන් කමක් නැහැ. ඒ දියසෙල් අහක් වෙන්න ඕනේ. ඒතර අඳුරක ගිහින් මේක මේ තියෙනවා මේ වතුරේ. එළිය නැති දෙයක්. ඒතර මේ වතුර තුලින් විනිවිද පේනවාද එළිය නැත්නම්. එහෙම පේන්නේ නැහැ. මෙන්න මේ වගේ මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ හරියට ජල බඳුනක නැත්නම් ජල සතාකයක. තිබෙන ජලයක් ඔන්න ඔය කියන කාරණාවලට ගොදුරු වෙලා තියෙනවා වගේ. ඔන්න ඔය ටික මොකුත් නැත්නම් එතන ඒ බඳු කහටක් නැති දෙන විනිවිද පේන ජලය වගේ. මනස පැහැපත් වෙනවා. පැහැපත් මනසට පේන්න පටන් ගන්නවා ඊට වඩා ගැඹුරු දහම. ඉස්සෙල්ලාම ගැඹුරු දහම් පරීක්ෂණ කරන්න යන්නේ නැතුව ඔය ටික කරගන්න කියලා ඉස්සෙල්ලා. දැන් අපි බලන්නේ අන්තිම සූක්ෂම තැන් විග්‍රහ කරන්න. නමුත් බලනකොට මොන විදිහේ හිතකින්ද මේ විග්‍රහ කරලා ගන්න හදන්නේ? නීවරණයන්ගෙන් ගැවසී ගත්ත හිතකින්. කොච්චර කිව්වා කියන එක ඇතුලේ දරලා විනිවිද පේන්නේ. මේ යථාර්ථයේ පේන්නේ. මෙන්න මේ නිසා එහෙම හිතකින් යථාර්ථය බලන්න හදුවට බලන්න බෑ. නිසා කියන නීවරණ සහිතයේ නීවරණ දුරු කරගන්න පළමුව දැනගන්න. නිවන් දකින්න බෑ ඒක කරගන්න නැතුව. එහෙනම් මනසේ සිහියෙන් බලන්න සමාලංග කාමච්ඡන්දිය තියෙනවද? ව්‍යාපාදේ නැගිනවද? සීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේවා නැගිනවද? පළමුව ඒ ටික නැති කරගන්න කටයුතු කරගන්න කියලා පෙන්නනවා. අන්න ඒ ටික තියෙන්නේ මොකක් නිසාද? මේ දස අකුසල නිසායි. උපක්‍රම සීලියව දස අකුසලයෙන් වෙනුනොත් යථාර්ථය දැනගෙන කවුරුවා කිව්වට නෙමෙයි. අවැඩ හැටියට දැකලා දුස්චර්යයේ හැටියට දැකලා තමන්ට වෙන පාඩුව හැටියට දැකලා චිත්ත ප්‍රහාදී නැත්නම් මොනවා කරගන්න පුළුවන් කමක් නැහැ. හිත වැහිලා යනවා. එතකොට නුවණින් කල්පනා කරන්න බැලුවට නියම යථාර්ථයේ තේරෙන්නේ විකෘතියක් ප්‍රകൃතිය හැටියට පේනවා. අන්න ඒ නිසා ඒ ටිකට මම කටයුතු කරගත යුතුයි කියලා. මූලික බණහනකට ඔන්න ඔය ටික වැටහුණා නා. ඒ බුද්ධිලා ඉතින් ඔය ටික සුද්ධ කරගන්න බලනවා. ඔන්න ඔය සුද්ධ කර ගැනීමෙන් ආරම්භ කරන්න ඕනේ. දැන් මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබලාට කාමච්ඡන්දිය තියෙනවා කියලා සමාගයේ හිතගෙන බලනකොට පේනවා නා. ඒක කවුරුවක් කියලා හදාද ඒ නිගමනය කළේ. කවුරුත් ඒක කියා දෙන්න ඕනේ. Tamanට තේරෙන්නේ නැද පේන්නේ නැද්ද? Tamanට පේනවා. එන කාමච්ඡන්දිය තියෙනවද කියලා බලන්න මම දහමක් දේශනා කළා. ඒ අනුව හිතලා බලනකොට Tamanට පේනවා නම් මේ ධර්මයේ සම්දිත්තිකද නැද්ද? කියලා බුදුරන් වහන්සේ අහන්නේ. මේක දැම්මම බලාගත්ත හැටි. Tamanටම පේනවා. ඒ කාමච්ඡන්දිය සමාගයේ හිතේ දුරු වුණා නම් ඒක Tamanට පේන්නේ නැද්ද? දුරු වුණ බව. පෙර මට මෙහෙම කාමච්ඡන්දිය තිබුණා. කාම වස්තු කෙරෙහි එළී ගලී යන ආස්වාදී බැදිලා එහෙම ගති තිබුණා. දැන් ඒක නැහැ. ඒක තේරෙන්නේ නැද්ද? Tamanට තේරෙනවා. දැන් මේ ආකාරයෙන් Taman දකින්න දහමක් මම දේශනා කළේ කියලා පෙන්නනවා.
ව්‍යාපාදේ නැගිනවා නම් සමහර තේරෙන්නේ මට තරහ එනවා කියලා. ඒක තේරෙනවා. මේ කාරණාවලයි මට තරහ එන්නේ කියලා තේරෙනවා. ඒ යථාර්ථය දැනගත්තාම මේ තරහ නිවිලා කියනනම් එන්නේ නැත්නම් ඒ අරමුණු එනකොට. පෙර මට මේවා එනකොට මෙහෙම තරහ එනවා. නමුත් ඒ අරමුණු දැන් එනකොට මගේ තරහ එන්නේ නැහැ. එහෙනම් ව්‍යාපාදයේ මගේ හිත තුළින් තුරන් වෙලා. ඈත් වෙලා. දුරස් වෙලා තියෙන්නේ. අන්න Taman දකින්නවා. මේ සම්දිත්තික දහම. තීන විද්‍ය පෙර එනවා. දැන් නැහැ. උද්දත්ත කුකුච්ච පෙර මතු වෙනවා. දැන් නැහැ. විතිකිච්ඡා දැන් සැක පෙර එනවා. දැන් නැහැ. ඉතින් මේ ආකාරයෙන් Tamanටම දකින්න පුළුවන් පංච නීවරණ තියෙනවා නම් මේ පංච නීවරණයි. මල් ළඟ තියෙනවා. මේ පංච නීවරණ මල් ළඟ නැත්නම් කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. මල් ළඟ නැත්නම් නැහැ කියලා Tamanටම දැක්ක හැකියි. දැන් මෙතනම ඒ යථාර්ථය දකින්නවා. අකාලික දහම. මේ ධර්මයේ. අකාලිකයි කියන නොඑක් අදහස් තියෙනවා. කාලය හා සම්බන්ධ කරන්න බැරි අකාලිකත්වයේ නිවන. ඒ වගේම මේක දැන් අද මේ කරන වැඩේ ප්‍රතිඵල බලන්න. මතුවක් බැවෙන එකන් ඉන්න ඕන කියලා ප්‍රශ්නයක් නැහැ. මේ දහම් වලට. කාමච්ඡන්දේ තිබුණා අදම දැනගත්ත හැටි. කල් ගෙවගෙවා ඉන්න ඕනේ නැහැ. කාමච්ඡන්දේ නැති වුණා නම් නැති වෙච්ච හැටි දැනගත්ත හැටි. ඒ කල් ගෙවගෙව ඉන්න දෙයක් නැහැ Tamanටම පේන්නේ. මෙන්න මේ අනුව ධර්මයේ අකාලිකයි. ඒහිපස්සික කියලා වචනයක් තියෙනවා. ඔය ඒව බලව කියලා හිතන් කාටවත් පෙන්වන්න එක හැටියට මේක පෙන්වන්නේ දැන් ඔය විස්තර කරනකොට. ඒ තැනම ප්‍රත්‍යක්ෂ කරනවා කියන එකයි මේකේ නියමාර්ථය. ඒහිපස්සික. පෙර මාතක අරමුණක් එනකොටම මෙහෙම තරහ ආවා. එතන මේක මට පෙනුණා. දැන් එතන මේ අරමුණ එනවා මට තරහ ඉන්නේ නැහැ. එතන ප්‍රත්‍යක්ෂ වෙලා. ඒ ප්‍රත්‍යක්ෂය වෙලා. ඒකත් තේරෙන්නේ නැහැ මේ ධර්මයේ ඒහිපස්සිකයි. ඕපනයිකයි කියනවා. මේ ධර්මයේ ඕපනයිකයි කියලා. මේ සිත්තිලා බලන්න සුදුසු නිසා කියලා මෙහෙමත් අපිට අර්ථ දෙනවා. ඕපනයික කියන වචනේ තියෙන්නේ යමක් උපදින්නේ කොහොමද? ඒ න්‍යාය මොකද්ද? මෙන්න තරහ උපදින න්‍යාය, මෙන්න තරහ සංසිඳන න්‍යාය. උපදින්නා වූ න්‍යාය දකින්න. මෙහෙම තිබුණාම මේ තරහ එනවා මෙන්න මේ අවිද්‍යාව නිසා මේ ආස්වාදයේ බැඳිලා ඉන්නකොට වටිනා දෙයක් කියලා හිතාගෙන ඉන්නකොට ඒ හේතුවෙන් තමයි ඒකට පහර වදින මේ තරහ ආවේ. එහෙනම් ඒක නැති කරන්නේ කොහොමද? අන්න පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ. ඒ පත්තේ විදසබන්ද නැනම් යථාර්ථයෙන් දැනගන්න ඥානයක් පහළ වෙනවා මේ ධර්මයේ තුලින්. මොකද්ද? මෙන්න මෙබඳු වන්නා වූ හේතුව නිසායි මෙබඳු වන්නා වූ රාගඵලය හටගන්නේ, දේශඵලය හටගන්නේ. මෙන්න මේ අවිද්‍යාව දුරු වුණොත්, මේ තෘෂ්ණාව දුරු වුණොත්, මේ රාගඵලයයි දේශඵලයයි විපාකඵලය වශයෙන් දැම්මම හටගන්නේ නැහැ. මෙන්න මේක ඥානවන්තව දකින්නවා. මෙන්න මේ ගුණ 6යි ධර්මයේ තියෙන්නේ. ඉතින් මේ අනුව Tamanට දැනගන්න පුළුවන් වෙනවා ඊට පස්සේ. අර මුලදී අපි අර නීවරණ ටික අයින් කරපුවාම මේ රාගයයි මේ රාගයට හේතුවයි. මේ රාග නිරෝධයයි මේ රාග නිරෝධ කරන මාර්ගයයි. ඔය ටික දැනගන්නවා. මේ ද්වේෂයයි මේ ද්වේෂයට හේතුවයි. මේ ද්වේෂ නිරෝධයයි මේ ද්වේෂ නිරෝධ කරන මාර්ගයයි. ඔය ටික බලාගෙන යනකොට ඇලීම ගැටීම දෙකෙන් අහක් වෙනවා හිත සමාධිගත වෙනවා. මෙන්න මේ සමාධි චිත්තයේ ප්‍රඥාව පහළ වෙලා තමයි මෝහය දුරු කරන්න පටන් ගන්න. මේ මෝහයයි ඒ නිසා තමයි මේ ලෝකේ ඇලෙන්නේ. හොඳයි කියලා නිගමනය කරන්නේ. මේ අවිද්‍යාව නිසා තමයි මේ මෝහයෙන් මේ හොඳයි කියන නිගමනය දෙන්නේ. මේ මෝහයට හේතුව. මේ අවිද්‍යාව දුරු කරපුවාම මේ මෝහය නිරෝධ වෙනවා. ආ මෝහය නැගින්නේ නැහැ. ලෝකේ සාරත්වයක් නැහැ අල්ලගන්න. බැඳෙන්න හැදෙන්න තැනක් නැහැ කියලා වැටහෙනවා. එහෙනම් ඒකට මාර්ගය මොකද්ද? මේ දහම් සිහි කරලා යථාර්ථය සිහි කරලා ප්‍රඥාසහගත මාර්ගය. සම්මා දිට්ඨියෙන් ආරම්භ කරලා ඊට අනුකූලව කල්පනා කරලා ඊට අනුකූලව කියලා කරලා ඊට අනුකූලව ජීවත් වෙලා ඊට අනුකූලව උත්සාහ වීර්යය වඩලා ඒකෙන් සතිය පහල කරන්නේ ඒකෙන් සමභාවයටපත් වෙලා සකම්පේ භාවයටපත් වෙන එකයි. ඔක තමයි මාර්ගය. හරි අෂ්ටාංග මාර්ගය කිව්වේ ඒක. මෙන්න මේ ටික තේරුම් ගත්තට පස්සේ දැන් ඔහුට හේතුඵල දැනගන්න බැයිද? දැන් හේතුඵල දැනගන්න දහම ඔහුට ලැබුණේ නැද්ද? දැන් පොතේ පතේවත් අනික් කෙනෙක්ගේවත් දහමකින් නෙමෙයි හේතුඵල දකින්න. කෙලවර කරන තුරු රාගක් ඡේ වෙන තුරු, ද්වේෂක් ඡේ වෙන තුරු, මොහක් ඡේ වෙන තුරු කරන්න ඕන හරිය දැන් පේන්න. දැන් ධර්මයේ දැකලා. දහමැස පහළ වෙලා. ධර්මයට පහ බලනවා. දැන් පේන්නේ නැද්ද ඒතොර? මේක රාගයට හේතු වෙනවා, මේක ද්වේෂයට හේතු වෙනවා, මේක මොහයට හේතු වෙනවා. ඒ වගේ හිතවිල්ල ක්‍රියාව කතාව අල්ලගෙන ගියොත් රාග සංකාර වැඩෙනවා, දේශ සංකාර වැඩෙනවා, මොහ සංකාර වැඩෙනවා. සංකාර වැඩනොත් මොකද? සංකාරපත්‍ය විඥාන කියන රාග විඥානයක්, ද්වේෂ විඥානයක්, මොහ විඥානයක් හට ගන්නවා. විඥානපත්‍ය නාම රූපං කියලා ඒ රාග විඥානේ රාග දේවල් බහිනවා, දේශ විඥානේ දේශ දේවල් බහිනවා, මොහ විඥානේ මොහ දේවල් බහිනවා. ඒවම හිතට එනවා.
නාම රූපච්ඡ සලආයතන කියලා ඒකෙම එසකන් දිවනාගේ ශරීරය ඒවට ආයතන කරලා ඒව පස්සේ දුවන්න හිතෙනවා. ඒවම ස්පර්ශ කරන්න හිතෙනවා. ඒවම විඳින්න හිතෙනවා. ඒවම ඇලෙන්න හිතෙනවා. ඒවම බැඳෙන්න. ඒක තමයි වේදනා තණ්හා උපාදාන කියන්නේ. ඔහු ඒ බවටපත්. ඒක රාග බවටපත් වෙනවා. ඒක ද්වේෂ බවටපත් වෙනවා. ඒක මෝහ බවටපත් වෙනවා. උපාදානපත්‍ය භව. ඒතකොට රාග જાතිකයෙක් නැත්නම් ද්වේෂ જાතිකයෙක් නැත්නම් මෝහ જાතිකයෙක්. જાතිය කොයි ආකාරයෙන් ගියත් ওই જાති තුනයි තියෙනවා. සතර පැවැත්මයි. එහෙනම් සතර පැවැත්ම යම් જાතියක් හටගත්තා නම් රාග જાතිය නිසා හට ගන්නවා, ද්වේෂ જાතිය නිසා හට ගන්නවා, මෝහ જાතිය නිසා හට ගන්නවා. දැන් මෙන්න මේක දැනගත්තාම අන්න ප්‍රඥාවෙන් තේරුම් ගත්ත ධර්මය. මෙන්න හට ගන්න හැටි. ඔන්න යංකින්චි සමුදය ධම්මා. හැදෙන හැටි දැනගන්න. සබ්බන්තං නිරෝධ ධම්මා. මේ ඔක්කොම නිරෝධ ධර්ම වෙන හැටි ක්‍රම දෙකකින් දැනගන්න. එකක් තමයි හටගත්ත යමක් නැත්නම් මරණයටපත් වෙලා වෙනසෙන එක. මේක පැත්ත. අනික තමයි මේ රාග ධර්මයේ නිරෝධ කරන්න පුළුවන් එක. මේ ද්වේෂ ධර්මයේ නිරෝධ කරන්න පුළුවන් එක. මේ මෝහ ධර්මයේ නිරෝධ කරන්න පුළුවන් එක. කොහොමද? මෙන්න මේ විදිහ යථාර්ථවත්ව දැකලා අවිද්‍යාවේ ස්වභාවය තේරුම් අරගෙන සම්මාදිට්ඨියටපත් වෙලා සම්මා සංකප්ප සම්මා වාචා ආදී වන්නා මේ මාර්ගාංග අනුගමනය කරලා යනකොට මේ රාග ධර්මයේ නිරෝධ වෙනවා. ද්වේෂ ධර්මයේ මෝහ ධර්මයේ නිරෝධ වෙනවා. මෙන්න නිරෝධ ධර්මයේ දැක්ක. දැන් හට ගන්න ධර්මයේ දකින්න පරිච්ඡේසමුප්පාදේ. පරිච්ඡේසමුප්පාද නිරෝධේ යෝතස්සා ඒව තණ්හා ආශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධෝ අවිජ්ජායත්තේ ආශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. මේ අවිද්‍යාව ශේෂයක් නැතුව විරාගයට නිරෝධයටපත් වෙන මේ සංඛාර නිරෝධයි. එහෙනම් අවිද්‍යාව නිරෝධනහම හරි වටිනවා කියන දෘෂ්ටිය ඉවරයි. වරිණා කියන දෘෂ්ටිය ඉවර නම් නොවටිනා දෙය කියලා හිතෙන් කයෙන් වචනෙන් ඒ පස්සේ හඹා යන කටයුතු කරන්නේ නැහැ. සංඛාර නිරෝධය කියෝකයි. ඒතකොට ඒ જાතිය පස්සේ යන හිත හටගන්නේ නැහැ විඤ්ඤාණ නිරෝධය කියෝකයි. හිත නැති වෙනවා කියන එක නෙමෙයි. පසුපස හඹා යන හිත නැති වෙන එකට කියනවා විඤ්ඤාණ නිරෝධය. හිත නැතිවීම කියන එක චිත්ත කියන්නේ වෙනම එකක්. මොනවා හරි පසුපස රාගයේ පසුපස දේශයේ පසුපස මෝහයේ පසුපස හඹා යන බලාපොරොත්තු කවදාද ඉවරට ඉවර වෙන්නේ. එදාට පබස්සන විදම්බිකවේ චිත්තං ඉතුරු වෙනවා. ආරම්මන විඥාන ලක්ෂණ චිත්තං ඉතුරුයි. හැබැයි චිත්තේට පුළුවන් කමක් නැහැ සසර ගමනේ ගෙනියන්න. මේ භව ප්‍රයත්න කෙලවර වෙනකන් චිත්තේ තියෙනවා. එහෙනම් හඹායන චිත්තය කියන්නේ මොකද? රාගයේ පසුපස හඹායන මානසිකත්වයක් තියෙනවා. එතන විඥාන පහළ වෙනවා. ද්වේෂයේ පසුපස හඹායන, මෝහයේ පසුපස හඹායන යම් කිසි මානසිකත්වයක් ඇත්නම් ඒ හිත ආගන්තුක කෙලෙස් වලින් කහට ගැනීමලා විඥාන බවටපත් වෙනවා. විඥාන නිරෝධ කළ හැකියි. විඥාන නිරෝධ කරගත්තාම නිවන් දකින්න ඇති. සසර ගමන කෙලවර කරන විඥාන නිරෝධ කරගත්තාම ඇති. එහෙනම් යමක් පසුපස හඹායන බලාපොරොත්තුව තියෙන තාක්කල් ඔහුට ඇස අවශ්‍යයි. රූප අවශ්‍යයි. මනවදන රූප හොයා ඒ පස්සේ හඹායන බලාපොරොත්තුව තියෙනකන් ඔහුට ඇසහක් කරගන්න බෑ. රූපහක් කරගන්න බෑ දෙකේම ඇලිලා. අන්න හඹායන බලාපොරොත්තුව විඥාන අහක් වුණාම ඇස නිසා හටගන්නා වූ යම් කිසි අවිද්‍යාවෙන් හටගන්න විඥානයක් ඇත්නම් ඒ සියලු විඥාන නිරෝධයි. මනවදන ශබ්ද පසුපස හඹායන බලාපොරොත්තුවක් තියෙන තාකල් උඩ කනත් ඕනේ. ඒ ශබ්ද දෙන දේවලුත් ඕනේ. ඒවෙන් ඔහු අත්හැරලා නැහැ. ඒ පසුපස ඔහු හඹායනවා. අන්න හඹායන ගමන් උට සෝත විඥානය කියන විපාක විඥානයට අමතරව කන නිසා හටගත්තා වූ දේන් හිතේ හටගන්නා විඥානය. සෝත විඥානය මුල් කරගත්ත අවිද්‍යාව සහගත විඥානය. අන්නේ අවිද්‍යාව සහගත විඥානය කෙලවර වෙනවා ඇහිම තියෙනවා. ඒ ඇහිම ආගන්තුක උපක්ලේශ නිසා අවිද්‍යාව සහගත වෙලා තිබුණොත් අන්නේ සෝත විඥානයේ අවිද්‍යාව සහගතයි සසර ගමට හේතු වෙන එකක් වෙනවා. මතු කරක් හටගන්න මතු සද්දයක් තියෙන පැත්තේ උපද්දවන්න හේතු වෙනවා. ඒ වගේම ගඳ සුවඳ පිළිබඳව සුගන්ධය පිළිබඳව ඇලුම් කරන තාක්කල් ඒ පසුපස හඹා යන මානසිකත්වයේ තියෙන තාක්කල් උකට නාහය අතරින්ද බෑ. නාසය ඕනේ. ඒ සුවඳ ගවි වස්තුත් ඕනේ. ඒ දෙක පස්සේ උහු හඹා යනවා. ඔය හඹා යනකම් ඒතර ගාහන විඥානයේ අවිද්‍යාව සහගතයි. ගාහන විඥානයේ විපාක විඥානයේ අවිද්‍යාව සහගත නිසා සංකාර වලට බැහැගෙන තියෙනවා. එන අපිට ගාහන විඥානය දුරු කරගන්න ඕනේ අවිද්‍යාව සහගත බව. අවිද්‍යාව සහගත බව මෙදිනොත් සසර ගමනට හේතුන විඥාන අවිද්‍යාවේ විඥාන නිරෝධයි. විපාක විඥානයේ වශයෙන් ගඳ සුවඳ දැනෙන එක තියෙනවා. රස දැනගත්තාම රසයේ පිළිබඳ මනවත්න රසයක් දැකලා හඹා යන බලාපොරොත්තුව තියෙනවා නම් ඒ පසුපස. ඒ තාකල් උහුට දිවත් අරගන්න බෑ. ඒ රස ද්‍රව්‍ය අත්අරගන්න බෑ. ඔව් රස ද්‍රව්‍ය හොයාගෙන දිවෙන් ඇසුරු කරන් ඒ පසුපස හඹා යනවා. මෙන්න අවිද්‍යාව සහගත ජීවහා විඥානය. දැන් ජීවහා විඥානයේ නිකම්ම අපි කිව්වට අවිද්‍යාව සහගත විඥානයෙන් පරිහරණය කරනවා අරිහත්ත්වයටපත් වෙනකම්. අන්න අරිහත්ත්වයටපත් වෙනකම් අනාගාමී බවටපත් වෙනකොට ජීවහා විඥානයේ ගන්න ප්‍රයෝජනෙයි අවිද්‍යාව සහගතව ගන්න කාමරාග කොටස නැහැ.
හර කාමයේ පස්සේ හඹා යන කොටසයි නැති. ඒ කොටස නතර වෙනවා. අරිහත් වලටපත් වුණාම සස හොයන බලාපොරොත්තු සස දැනගන්න බලාපොරොත්තුවක් නෙමෙයි මොන රහද කියලා බලාපොරොත්තු වුත්. සස විදින බලාපොරොත්තු එකක් ඒක අනාගාමී ඵලෙන්න තියෙනවා. දැක්කහම මේ මොනවද? මොන රහදෝ? ඔය බලාපොරොත්තු නැති වෙලා යනවා අරිහත් ඵලෙ. සහ විදින බලාපොරොත්තු එක රහ දැනගන්න බලාපොරොත්තු තව එකක්. දැනගන්න බලාපොරොත්තු නැති වෙන්නේ අරිහත් ඵලෙ. විදින බලාපොරොත්තු නැති වෙනවා අනාගාමී ඵලෙ. ඒ වගේම කයට තියෙනවා පහස දැනෙනවා. ඒ පහස පස්සේ හඹා යනවා අවිද්‍යාවෙන් යුක්ත වෙනකන් ඒ කාය විඥානය. කාය විඥානේ අවිද්‍යාවසහගත වෙනකම් මොකද වෙන්නේ? කයත් අරගන්නත් බෑ. ස්පර්ශ කරන වස්තු අත්තර ගන්න අපේ මේ කයයි ස්පර්ශ වස්තු වල එයි. දැන් මම වගේ දෙකක් හදාගෙන ওই දෙක තිර ගොඩ නැගිලා ඉන්නවා. අන්න අවිද්‍යාවසහගත කාය විඥානය. ඒකේ අසාරත්වය දැක්කොත් යම් දවසක අවිද්‍යාවසහගත බව ඉවර වෙනකොට කාය විඥානේ විපාක විඥානේ දිනනවා. මතු සසරට ගෙනියන්න හඹායන්න හේතුකාරකයක් මතු කයක් හදන්න හෝ ස්පර්ශ කරන වස්තු හොයා යන්න හෝ තිබෙන මානසිකත්වය ඉවරයි. අන්න අවිද්‍යාවසහගත විඥාන නිරෝධයි. ඉතුරු වෙන විඥානය මොකද? කාය විඥානේ විපාක විඥානයේ වශයෙන් පෙර භවයෙන් හටගත්ත හේතුවේ කය. ඒ කයට දැනීම තියෙනවා. ඒ කයට දැනීම තියෙනවා. දැනීම පසුපස හඹා යන මානසිකත්වේ නැහැ. ඒ විඥානේ අවිද්‍යාව සහ කාය විඥානේ අවිද්‍යාව සහගතව තියෙනකන් තමයි හඹා යන බලාපොරොත්තු තියෙන ආස්වාද පස්සේ. ආස්වාද පසුපස හඹා යන බලාපොරොත්තු ඉවර කරන එක අරිහත්. මනස තියෙනවා දැනෙනවා. අරමුණු තියෙනවා. මනෝ ආස්වාදයන් පිළිබඳ හිතන දාකල් මතක් කර කර හිතනවා. මතක් නොකර ඉන්න බෑ. ඒ පැත්තෙම දුවනවා. තමන්ගේ ආස්වාද මානසිකත්වයන් පහර වදින එකක් ආවොත් ඒක හිත හිතා ගැටෙනවා. ඇලීමයි ගැටීමයි දෙකේ මනස දුවනවා. ඒ මොකක් නිසාද? මනෝ විඥානේ අවිද්‍යාව සහගත නිසා. මනෝ විඥානේ විපාක විඥානයක් නිසා අපිට විපාකේ විඳින්න වෙනවා. අවිද්‍යාව සහගත හරිය යථාර්ථ නැති කර ගන්න පුළුවන් ගොඩනගාගත්ත හරිය නිසා. යථාර්ථවත් වෙනකොට අවිද්‍යාව ඉදිරි වෙනකොට අවිද්‍යාව සහගත මනෝ විඥානය ඉවරයි. හිත තියෙනවා, දැනෙනවා, හිතන බලාපොරොත්තුවක් පස්සේ යන බලාපොරොත්තුවක් නැහැ. හිතවිලි පසුවක හඹා යන බලාපොරොත්තුවක් නැහැ. ඉතින් මෙන්න මෙතෙන්ට දෙකන් Taman දැනගන්නවා. නිවන සඳහා කුමක්ද කළ යුත්තේ? අවිද්‍යාවෙන් ගොඩනැගෙනා යම්කිසි බලාපොරොත්තුවක් අද හඹා යන බලාපොරොත්තුවක් ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් මනේ. ඔන්න ඔය ටික යම් දවසක කෙලවර වෙච්ච දාට ගමන ඉවරයි. ඇතෙන් කරන වැඩ පිළිලක් හඹා යන්නේ නැත්නම් මතු ඇසක් හද ගන්න සිවිච්ච හේතුව ඉවරයි. කනේ යම් ශබ්දය පිළිබඳ හඹා යන බලාපොරොත්තු ඉවර නම් මතු කනක් හද ගන්න සිවිච්ච උපාදානිය ඉවරයි. ගන්ධයන් පිළිබඳ හඹා යන බලාපොරොත්තු නැත්නම් ආග්‍රහණයේ පිළිබඳව හඹා යන බලාපොරොත්තු වෙන උපාදානයේ හේවත් අවිද්‍යා මානසිකත්වය ඉවරයි. දිව රස පිළිබඳ හඹා යන බලාපොරොත්තු නැත්නම් දිවෙන් අවිද්‍යාව සහගත උපාදාන කරපු ඒ කොටස ඉවරයි. කයෙන් ආස්වාද පිළිබඳ හඹා යන බලාපොරොත්තු කෙලවර නම් කයක් මතු හට ගන්නවන්න හේතු වෙන උපාදානීය කරපු කොටස ඉවරයි. මනස ධර්මයන් පිළිබඳ හඹා යන බලාපොරොත්තු නැත්නම් මතු මනස ගොඩනගාගෙන ධර්මයන් පිළිබඳ හඹා යන වැඩ පිළිවෙල අවසానයි චන්දරාගයේ කෙලවර. එන ඇසකන දිවනාසයේ ශාරීරිය කියන මේවෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේවා පස්සේ යන්නේ. හදාගත්ත මානසිකත්වයේ යථාබෝධයේ සංවර කරලා දැම්මනම් කෙලවර වුණා නම් යථාබෝධයේ. හඹා යන ගමන ඉවර නම් සසර ගමන ඉවරයි. මෙන්න අරිහත්ත්වය. මේ ඔතෙන් දෙකන් හේතුඵල දැකලා. දැන් කවුරුවත් කියන එක අහලා හරියන්නේ නැහැ පුටුවේ ඉඳ ගන්න හොදද? උච්චාසයන්ට අහු වෙනවද? ඔය තර්කවාදයට ගියාට පස්සේ අපි දන්නේ. මට පුටුවත් එකයි විවත් එකයි කියන කෙනාට සිංහාසනෙත් එකයි මහ පොළොවත් එකයි. හැබැයි එතන ආවන හිත තමයි අයිය එක දන්නේ. කවුරු හරි පුටුවේ ඉඳ ගන්නකොට මගේ ලොකුවට වර හොඳ ලොකු පුටුවක් හම්බුණා. මගේ තප්පේ දෙලී දැන් අනිකේ වෙනකොට අර එන්නේ මට අපහාස කරපු එක. කරුපේනේ දැන් මම මේ පුටුවේ ඉන්නවා දැක්කෝ. ওই જાතිය හිතේ ඉන්න කන උච්චාසයනේ ඇසුරු කරන කෙනා අවිද්‍යාවේ. ඒකාන්තයෙන්ම බිමට බහලා අර මැස්සත් පණ ඇදලිය පත් වෙලා කල්ලාගෙන ඉඳ වෙනවා. අර මාන්නේ වහින එක. ඉතින් ඊයටි උච්චාසයන මහාසයන තියෙන හිතේ. අතුන් වල බාහිර ලෝකේ නෙමෙයි. දැන් මේවා තමයි මේ ධර්මයේ කොටසක් දැනෙන කොටසක් බාහිර ලෝකේ කැලේ විතර කල්ලුවොත් යථාර්ථය දැකගෙන නම් මිනිසු මුලාවටපත් වෙන්නේ. උඩඟුකමයි මහාන්තත්කමයි දෙකට කියනවා උච්චාසයන මහාසයන කියන. උඩඟුකම නිසා මහාන්තත්කම නිසා ලෝකයා යම් කිසි දෙයක් කරනවා නම් ඔය කොච්චර මොකේ ඉඳ ගියත් ඉන්නේ උච්චාසයනික මහාසයන. මේක හරි ගැඹුරු තැන. මගේ දැකපු අත්දැකීමක් තියෙනවා. ඒක දැන් වැදගත් දෙයක් නිසා කියනවා. පැදුරේ හිටියත් උච්චාසයනේ දුරු වෙයි.
කියලා පෙන්නන්නේ වැදගත් කතාවක්. දැන් අවුරුදු 20 ගානකට ඉස්සෙල්ලා වෙච්ච සිද්ධිය. අවුරුදු 8ක විතර ගෑන් ළමයෙක් එක්කාව යාගේ අම්මයි තාත්තයි මේ ස්ථානයේ තමයි එක්කාව මේ ස්ථාන කියන්නේ මෙතන නෙමෙයි. මේ බිම් ප්‍රදේශයේ අවුරුදු 20කට ඉස්සෙල්ලා තිබුණ ගෙදර. ඒ කාලේ මේ සිද්ධිය ආවට පස්සේ මට පේනවා විස්තරය. එක්තරා ධර්ම දේශනාවක් වශයෙන් ආව පිළිසරත් එක්ලා ඒක කළා. දැන් මේ ළමයා එක ඇදිලා ඉන්නා මේ ළමයාගේ අසනීපයක් බලන්න. දැන් මේ අසනීපේ කියන්නේ නැතුව වෙන ක්‍රමයක් මේකට කිව්වා. දැන්ට භව ගණනකට ඉතෙල්ලා එක්තරා උපාසක මහත්තයෙක් හිටියා ලෞතුරා බුදු බව පතන. දැන් මේ උපාසක මහත්තයා අනුරාධපුර පැත්තේ ඉඳලා තියෙනවා. මේ පෙර සිද්ධියක්. එහෙම ඉඳලා උපාසක මහත්තයා වැඩ කරන්නේ අනුරාධපුරයට ගිය පස්සේ එක්තරා ගම්මානයක ඉඳලා. මේ ගම්මානයේ ඉඳලා හිටන් මොකද කරන්නේ මේ උපාසක මහත්තයා හාමුදුරන් එක්ක හරි එකතුයි. විශේෂත්වයෙන් දීලා හාමුදුරන්ගේ ප්‍රසාදය ලබා ගන්න හරි කැමතියි. මොකද ලාභ කීර්ති ප්‍රශංසා ලෝකෙන් කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු. එයාත් බුදු බව පතන කෙනෙක්. පන්සලේ ලොකුම උපාසක මහත්තයා. දැන් මේ උපාසක මහත්තයා දානි ගේනකොට එක දෙයක් වෙනවා. මොකද අනික් කට්ටිය දානි ගේනවා වගේ නෙමෙයි යාර පිරිස එන්න ඕනේ. මෙයා මහා උපාසක නිසා අර පොඩි පොඩි උපාසකවරු හැලේ ඉන්න ඕනේ පෙරහැරේ. මෙයා මොකද කරන්නේ අර ලොකු පෙට්ටියක බත් එකක් හදාගෙන සුදු රෙද්දකින් ඕක වහලා සුදු රෙද්ද කොළුවේ තියාගෙන ඉහෙ තියන්නේ ඉස්සර වෙනවා. අනික් කට්ටිය ඒ ගැලපෙන ලොකු ලොකු ඒ මැත්තේ යට හිතවත් උපාසකවරු තමයි ව්‍යංජන ඔක්කොම අරගෙන පිටිපස්සෙන් ඉන්නේ. මේ හාමුදුරන්ට ගෙනියන්නේ එළවලු විවතු. හැබැයි හාමුදුරුවෝ හරියට ප්‍රශංසා කරනවා. මෙයාගේ දානෙ. කවුරුවත් දන්නේ නැහැ මොකද මේ හේතුව කියලා. කොහොම හරි උපාසක මහත්තයා එක දවසක් යනකොට පාය පැකිලිලා වැටුණා. බත් පෙට්ටිය හැලවන විතර හැමතැනම රෝල් වෙවි යනවා. දැන් මේක දැකලා මොකද කරන්නේ? මෙච්චර කල් අකුව රැවට්ටුව එකා කියලා අපහාස කරන්න බයින්න පටන් ගත්තා. මේක බිත්තර සම්පතම් බාරන් ගිහලා ඉතින් හාමුදුරන්ට දෙනවා. හාමුදුරුවෝ වර්ණනා කරන්නේ මුගේ දාන්නේ මේක තමයි කියලා කියන්න පටන් ගත්තා. දැන් මේ සිද්ධිය මොකද කරන්නේ? මිනිහා ගමේ ඉන්න බෑ. මිනිහා ගමෙන් පැනලා අනුරාධපුරයට ගියා. මේ මහා උපාසක මහත්තයා. අනුරාධපුරයට ගිහලා එහෙත් අර මාන්නේ ඇරුන්නේ. එයා හදාගත්ත පුංචි පැදුරක්. අනික් අයට බණ කියන්නේම හරි කැමතියි. මේ පැදුරේ හතර කොනේ නෙළුම් මල් හතරක් දාලා වියලා මොකද ප්‍රතා පැදුරක්. මැද මහ නෙළුම් මලක් හදලා. ඕකේ තමයි මෙයා ඉඳගන්නේ ගිහින්. දැන් මේ පැදුර ගත්තාම ශික්ෂාපද යනවා නම් ඉතින් පැදුර කිසිම දෙයකින් ශික්ෂාවට උච්චාසයන මහාසයනේ වෙන් වෙච්ච එක. හැබැයි මේ පැදුරේ මොකද්ද වෙලා තියෙන්නේ? විශේෂ පැදුරක් හදාගෙන අනික් අයට වඩා. නෙළුම් මල් දාලා නෙළුම් මල උඩ තමයි මේ උපාසක මහත්තයා ඉන්නේ. අනික් අයට වණ කියන්නේ. මෙහෙම හදාගෙන. දැන් දන්නේ නැහැ මේක උච්චාසයනයක් කියලා දින නැහැ. මහාසයනයක් කරගෙන තියෙන්නේ නැහැ. පැදුර තමයි. මැස්සත් පණ ඇතුලිය පත් වෙලා ඇතුළු කරනකොට ශික්ෂාපද ඉන්න මේරිය. හැබැයි උච්චාසයනේ මෙයාගේ හිතේ තිබුණාද නැද්ද කියලා බලාගෙන යන්න ඕනේ. තැනකට පේන තැනක ඈතින් නිදහස් තැනක පැදුරක් දාගෙන අන්තහාත්පුරින් වාඩි වෙලා මෙයා ඉන්නවා භාවනාවේ. ලෝකෙට පේන්නේ. මේලාදී මොකද කරන්නේ? තවත් ගියේ එක්තරා කාන්තාවක්. පුංචි දරුවෙකුට කිරි දෙන්න මේ විදිහක් නැහැ තැනක ඉදිරියේ. වටේට වෙලා මේ වයසක මිනිස්සු අපේ ආතාවාගෙන කලක් යන්නේ කියලා මොකද කරන්නේ ගිහිලා ඉතින්. ඉතින් සීයේ මට පොඩ්ඩක් මේ ළමයාට කිරි දෙන්න පැදුර පොඩ්ඩක් ඔය අකුලගෙන ඉතින් හදි දිගාටිනවා. බොහෝම කුපිත වුණා. මගේ තත්ත්වය දන්නවද? උඹ කිරි දෙන්න මගේ පැදුරේ ඉඳගන්නේ. මේක පොඩි පැදුරක් කියලා උඹ හිතා ඉන්නේ. කියලා බොහෝම දහලිය 1000න් අලියලා පැදුර මොකද කරන්නේ? වකුටු කරලා ඉතින් ගුලි කරගෙන කිහිලේ ගහගෙන යන්න ලැහැත් වෙනකොට එහෙම මල. අර 1000ත් එකලම් පපුව හිර වුණා. හිර වෙලා මල. එදා කිහිල්ලේ ගහගත්ත පැදුර ඇතුළටම ගිහිල්ලා මේ දරුවගේ පෙනහල්ලට ගිහින් තියෙන එක තමයි කිව්වේ. අද පෙනහල්ලේ හිලක් කිව්වා. කියුණාට පස්සේ මටත් මතක් වෙන්නේ කොච්චර බැරෑරුම් කතාවක්ද මම එකපාර කිව්වේ. දැන් මේක මෙහෙම කියපු ගමන් මට දැන් කියුණාට පස්සේ කියාගෙන ගියා. කියුණාට පස්සේ මට මතක් වුණා හරි වැඩි. දැන් අපේ අම්මා තාත්තා එක්කලා මේ ළමයා මොනවද එක්කවද ඔළුවේ හැප්පමක් හැදිලා එක්කවද දන්නේ නැහැ විනා මාරුවට එක්කවද දන්නේ නැහැ මම මේ කියපු කතාව බලනකොට මහ භයානක රෝගයක් නේ. මම කියුණාට පස්සේ මට කරන්න දෙයක්වත් නෑ. පස්සේ මම අම්මාරයි තාත්තලා කිව්වා මහත්තයා මම මේ කිව්වට එකපාර කලබල වෙන්න එපා. දැන් මට වෙන කියන්න දෙන්නේ මේ ළමයා පොඩ්ඩක් පරීක්ෂා කරලා ඉතින් බලන්න පපුවේ මොකද අමාරුවක් තියෙනවද කියලා. ඒ වගේ අනේ මහත්තයා පරීක්ෂා කරන්න දෙන්නේ පරීක්ෂා කරලා තමයි මේ ආරංචිය ආවේ. ළමයා පපුවේ හිලා කියලා කිව්වා දොස්තර.
දැන් කතාව ඉපිලා ඉවරයි. අර හිටපු සෙනගටත් ඔක්කොටම ඉහි හතක තියාගත්තා මේ සිද්ධිය දැකලා. දැන් හේතුව දැක්ක නේද? අන්න පපුවේ හිලක් ආපු හේතුව. ගෑන් ළමයෙක් වෙච්ච හේතුව. ලෝකේ අරවත්තලා අර ගත්ත ගති ලක්ෂණය ඒ වගේම අර මේ බයක් ලැජ්ජාවක් තියෙන නිසා වැඩි හිටියෙක් නිසා අර කාන්තාව කිරිදෙන්න දෙන්න ආවි ගැළපෙන කෙනෙක් නිසා 100 කෙනෙක් වගේ ඉන්න හින්දා ප්‍රශ්නයක් නැති නිසා මේ අවස්ථාවේදී ඇති වුණ 10ත් එක්කලා ඇති වුනහම මේ ගති ලක්ෂණේ මෙයාට ගෑනු ගති ලක්ෂණ ඇති කරන්න හේතු වෙනවා ගෑනු ළමයෙක් කියලා උපන්නා. දැන් මේක මම පින්නේ මොකද? අපි දකින්න නැති පව් තියෙන හැටි ශික්ෂාපදයේ උඩින් තියෙන එකක්. අභ්‍යන්තරයේ තියෙන මහාන් තාත්තකම උඩඟුකම තව එකක්. නෑ උඩඟුකමයි මහාන් තාත්තකමයි කියාගෙන පැදුරේ ඉඳගත්තත් වැඩක් නෑ. උච්චාසයන මහාසයනේ වෙන් ඉන්න බෑ. සතරම් පුටුවේ ඉඳගත්තත් කමක් නෑ. උඩඟුකම මහාන් තාත්තකම නැති කෙනාට උච්චාසයන මහාසයන නෑ. නැති කෙනාට මොකද ශික්ෂාපද? තියෙන එක නේද හරිගන්න. ඉතින් මෙයා දකින්න ඇති කට්ටිය හාමුදුරුවෝ ඉන්නේ උඩ ඉන්න හොඳ නෑනේ. දැන් මැස්සක තන ඇති එකද ඉන්නේ. මොන රහතන් වහන්සේගේ මැස්සයි තන ඇති එකයි පත් කරලා හැදෙන නිහතමානීකම නිසා. උඩඟුකමයි මහාන් තාත්තකමයි උන්වහන්සේට නැති නිසා උන්වහන්සේ කොතනත් එකයි. මැස්සක තන ඇති එක පත් කරලා ඉඳ ගන්නවා නම් ජාම් ජීවිතයක් උන්වහන්සේ හතරම් පුටුවේ ඉඳගත්තා ජීවිතේ ඉච්චරමයි. මෙන්න මේ නිසා උන්වහන්සේ ස්වභාවයෙන්ම මැස්සක තන ඇති එක පත් කරලා ඉඳගත්තා හා සමාන කෙනෙක්. ඉතින් අපි ඔය කතාව කියනකොට අර මේ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ සූරුතේන වාඩි වෙන්න ගියාම සිංහාසනේ වාඩි වුණා. ධර්මාශෝක රජුරවන්ට බණ කියන්නේ. හැබැයි උච්චාසයන මහාසයන එපා කියලා තියෙන ශික්ෂාපදේන වලවත් එහෙම සිංහාසනේ වාඩි වෙන්න කොහොමවත් උන්වහන්සේට හේතු නැහැ. එනක බොරුවක් කියනවාද මොකක්ද කියන්නේ? උන්වහන්සේ අරිහත්ත්වයටපත් වෙලා 7 අවුරුදු හිටියා. උන්වහන්සේ සිංහාසනේ එකයි විවත් එකයි කොතනත් එකයි. ඒ නිසා තමයි උන්වහන්සේගේ ස්වභාවය ඒකයි. සිංහාසනේ ඉන්නත් නැසක් වාගේ උන්වහන්සේ. තාන ඉදිරියපත් කරලා වාගේ. ඒක දාලා තියෙන එක කුසල කරලා මොන જાතිය තියුණත් උන්වහන්සේ පත් කරගොඩා ඒක 아무ත් නැහැ. මේකයි රහතන් වහන්සේගේ මානසිකත්වය ඒකයි. බාහිර ලෝකයේ ක්‍රියාකාරීත්වයෙන් වෙන ක්‍රියාව වෙන එක. මේ ක්‍රියාවෙන් බාහිර ලෝකයේ කියන ක්‍රියාව දිත්ත මංගල සුත මංගල වලට වැටෙනවා. දැකපු දේ අහපු දේ තුලින් මංගල කරුණු විග්‍රහ කරන්න යනවා. ප්‍රඥාව තුලින් දැනගෙන යථාබෝධය ලබා ගන්න ඕනේ ඔතෙන්ට එන්නේ. මේවා වරද්දාගත්තාම උඟ දෙනෙක් අමාරු වෙනවා. තේරුම් ගන්න බැරුව. ඉතින් මෙන්න මේ ආකාරයෙන් මේ හේතුඵල ධර්ම තේරුම් ගන්න ඕනේ. පොත්වල වහල් වෙලා හෝ පොතකට සීමා කරගත්ත මානසිකත්වයෙන් ඇත්ත දකින්න බෑ. හැම වෙලෙම මේ රාගයට, ද්වේෂයට, මෝහයට අයිති වෙන දේවල් තමයි උඩඟුකම, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය, පරිගැනීම මේ සියල්ලම. මුල රාග, ද්වේෂ, මෝහ කියන තුන. ඕකට අරංගුලා තියෙනවා. ඔයින් පිටත්තර කිසිම දූෂිතාවයක මානසිකත්වයක් පෙන්වන්න තව ලකුණු නැහැ. ඔය මුල් තුන. ලෝභ මූල, දේශ මූල, මෝහ මූල. එහෙනම් රාග මූල, දේශ මූල, මෝහ මූල. ඔතන ගත්තාම සසර ගමනටම හේතු වෙන සියලුම කාරණා ඕමයේ මුල් තුනේ පිළිලා තියෙනවා. රාග මූලයක්, ද්වේෂයේ මූලයක්, මෝහයේ මූලයක්. රාගක්ෂය කළො රාගක්ෂය නිබ්බාණං, ද්වේෂය කළො ද්වේෂක්ෂය නිබ්බාණං, මෝහය කළො මෝහක්ෂය නිබ්බාණං. යම් කෙනෙක් රාගයේ ක්ෂය කරා නම් ඔහුට ද්වේෂයේ ක්ෂය වෙනවා, මෝහයක් ක්ෂය වෙනවා. යම් කෙනෙක් ද්වේෂයේ ක්ෂය වුණා නම් ඔහුට රාගයක් ක්ෂය වෙනවා, මෝහයක් ක්ෂය වෙනවා. යම් කෙනෙක් ළඟ මෝහයේ ක්ෂය වුණා නම් ඔහුට රාගයක් ක්ෂය වෙනවා, ද්වේෂයක් ක්ෂය වෙනවා, එකක් ක්ෂය වුණොත් අනිකක් ඉවරයි. මේ ධර්ම යථාර්ථය. නිසා යමෙක් රාගයේ ක්ෂය කරන මාර්ගය අනුගමනය කළොත් ඔහුට ද්වේෂක්ෂය, මෝහක්ෂය තියෙනවා. ද්වේෂයේ ක්ෂය කරන මාර්ගය අනුගමනය කළා මිත්‍රදී ආර්ය මෛත්‍රිය ගත්තොත් ඒ තුලින් දේශක්ෂය වෙන රාගක්ෂය වෙනවා, මොහක්ෂය වෙනවා. විදර්ශනා ඥානය මුල් කරගෙන මොහය ක්ෂය කරගත්තොත් ඔහුට රාගක්ෂය වෙනවා, දේශක්ෂය වෙනවා. මෙන්න මේක යම් දවසක තේරුම් ගත්තට පස්සේ ඔහුට කෙලවරටම දැකලා ඉවරයි. අරිහත්ත්වය කියන්නේ මෙන්න මෙච්චරයි. මේන් එහාට කරන්න දෙයක් නැහැ. දැන් මට කරගන්න තියෙන ඔන්න ඔතෙන් තියෙන කටයුතු ටික දැනගත්තට පස්සේ කියන දහම් මැස පහළ වෙලා. ධර්මඥානෙ පහළ වෙලා. දැන් ඔහුට ධර්මයේ පේනවනේ. අනුගමනය කරමින් විනය තුලින් හික්මිලා යනවා. මොකද්ද විනය? රාග විනය, දේශ විනය, මෝහ විනය කියන එකයි විනය කියන්නේ. ඔය විනයට හරක් කපපු, ඔය විනය අනුගමනය කරන්න නොදී විවිධාකාර කම්කටොළු පැවැත්වූ භික්ෂූන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරව තමයි 227ක් ශික්ෂා කියන්නේ. විනය පිටකයේ තියෙන්නේ ඒව. කොයි කර කර සමා කරන්න තියෙන ඒව. ඒ වෙච්ච වැරදි. විනය කියලා කියන්නේ ඒව නෙමෙයි. රාග විනය, දේශ විනය, මෝහ විනය. විනය තුනයි තියෙන්නේ. ඔය තුන විනය කළොත් සූත්‍රයත් එතන නැගිලා තියෙන ධර්මයේ අනුගමනය කළොත් අභිධර්මයේ හේවත් අභ්‍යන්තරයේ තියෙන යථාර්ථයේ නිවන මතු වෙනවා. එහෙනම් ඔතන තියෙනවා ත්‍රිපිටකය. ත්‍රිවිද්‍යාව. ත්‍රිවිද්‍යාව මත වෙනවා ත්‍රිපිටකයේම ඔතන තියෙනවා. ඒ 45 අවුරුද්දක දේශනා කරන දහම් වලට සම්මත කරගෙන තියෙනවා ඒ නම් ගන්න. නම් ගොස් සම්මත කරලා.
ඒ නිසා මිනිසුන්ට ත්‍රිපිටකය හොයාගන්න බැරි පතරේපත් වෙලා ඉන්නවා. ත්‍රිපිටකසාරී භික්ෂුව කියන්නේ කවුද කියලා හොයාගන්න බැරුව යයි. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ත්‍රිපිටකේ ග්‍රන්ථාරූඪ කරලා තිබුණෙත් නැහැ. ওই විදිහට එකතු කරලා කැටි කරලා තිබුණෙත් නැහැ. ධර්ම සංගායනාවේ ඕක කරලා. හැබැයි ත්‍රිපිටකධාරී භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච මුල් කාලේ සිටියේ. 45 අවුරුද්දක ධර්මයේ කැටි කරපේකට තමයි ත්‍රිපිටකධාරී කියන්නේ ඒක ඉගෙන ගත්තා කියලා. ජාති ත්‍රිපිටකධාරී කිව්වේ විනය දැකලා මෙන්න මේකයි නිවන් දකින්න සූත්‍රය කියලා දැකලා. ඒ සූත්‍රයට ගිහිලා ඉතින් මේ බිහි කර ධර්ම අභිභවටපත් කළා. බිහි කරන ධර්මයන්ගෙන් කෙලවර වුණා. අභිධර්මයටපත් වුණා. භවයේ හදන ධර්මේ නැත්නම් එතන අභිධර්ම වුණා. අභිධර්ම නම් නිවන. ඔතෙන්ටපත් වුණාම ත්‍රිපිටකධාරී. ඉතින් මේ වගේ ගැඹුරු තැන් තියෙනවා හොයාගන්න බැරුව තේරුම් ගන්න බැරුව. ඉතින් මෙතෙන් දෙනකම් මාර්ගය හොයාගන්නේ කොහොමද හේතුඵල ධර්මයේ හොයාගන්න. කාගේවත් අහන දෙයක් නැහැ. මුලින් ධර්මයේ දැක්කට පස්සේ යමක් ඇසුරු කරන රාගය හට ගන්නවද, ද්වේෂය හට ගන්නවද, මෝහය හට ගන්නවද තමන්ට තේරෙනවා. තමන්ට එහෙම හටගන්නේ යමක් ඇත්නම් ඒකේ ආදීනව දැකලා ඒකෙන් වෙන් වෙනවා. අත්තරීමෙන් වැල්මේ මිදීමේ නිවෙනේ සාන්තිය නිතර සිහි කරනවා. මෙන්න ආර්ය මාර්ගය. ඔච්චරයි තියෙන්නේ. ඉගෙන ගන්න දෙයක් ඕකේ නේ. ඔය ටික කරගෙන ගියා නම් සම්පූර්ණ ධර්මයට අනුව විනයට අනුකූලව කෙලවර කරගන්න පුළුවන්. කාගේවත් ආධාරයක් නැති. ඒ නිසා කියනවා සෝවාන් ඵලයටපත් වුණ තැනපතම පරපත්‍ය රහිතයි අනුගේ ආධාරයක් ඕනේ නැහැ කියලා. ඒකයි සැකයක් නැහැ. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙන ධර්ම පරපත්‍ය රහිතයි. අනුගේ ආධාරයක් ඕනේ. සෝවාන් වෙනකන් විතරයි අවශ්‍ය. දහමැස පහළ වුණාට පස්සේ තමන්ට මඟ හොයා ගන්න පුළුවන්. එනිසා උතන එක එක්කෙනාගේ ගත්ත කෑලි ඒව එකක්වත් උතන. සමාගයේ නුවණට ගෝචර කරගෙන මාර්ගය හොයාගෙන රාගක්ෂේ, ද්වේෂක්ෂේ, මොහක්ෂේ කරගෙන කෙලවර කරු දාට කරේ සියල්ල කරලා ඉවරයි. මින්මතු කරන් දෙයක් නැහැ. බ්‍රහ්මචර්යය පූර්ණිය කළා. සසර ගමන කෙලවරයි කියලා දැනගන්න. මේක තමයි හරියට උන්වහන්සේගේ ස්වභාවය. ඉතින් කාටත් තියෙන්නේ ඔය ක්‍රමයේ අනුගමනය කරලා ওই ධර්මයේ තුලින් මිදිලා යන්නේ ඒකයි. ස්වාමීන් වහන්සේ. ඔව්. වාන්සේ දැන් වැඩි කරපුවාසේ මේ පංචේන්ද්‍රයන් තුලින් තමයි අපේ චින්තනය ගොඩනගෙන්නේ. ඔව්. මේ චින්තනය ගොඩනගෙන චින්තනයන් අපේ ආස්වාදය හා අන්තරාගෙන් යුක්තව උදාහරණකට පිටුවි. ඔව්. චිත්තරු පහ කයිසිලෙන් හා චිත්තරු ගොඩනගෙනවා. ඔව්. ඒක ආස්වාදයෙන් තොරව ආධිනව දකිමි. දැන් ඔව් මෙහෙම දෙයක් තියෙනවා. රාගයේ මුල් කරගෙන යම් චිත්ත රූපයක් හිතේ ගොඩ නැගෙනවා නම් රාගක් සේ වුණාම ඒ චිත්ත රූපය ගොඩ නැගෙන්නේ නැහැ. ද්වේෂක් සේ වෙනකන් යම් චිත්ත රූපයක් ද්වේෂය නිසා ගොඩ නැගුණා නම් ද්වේෂක් සේ වෙච්ච කෙනාට ඒ චිත්ත රූප ගොඩ නැගෙන්නේ නැහැ. ඒ සංඥා ගොඩ නැගෙන්නේ නැහැ, රූප ගොඩ නැගෙන්නේ නැහැ, වේදනා ගොඩ නැගෙන්නේ නැහැ, ඔක්කොම ඉවරයි. පංචස්කන්ධයේ යමක් ගොඩ නැගුණා නම් රාගයේ තියෙන තාක්කල් ගොඩ නැගිච්චා. රාගක් සේ වුණ තැන් පටන් ගොඩ නැගෙන්නේ නැහැ. ද්වේෂය නිසා නැගිච්ච රූප වේදනා සංඥා සංකාර විඥාන ද්වේෂක්ෂයෙන් පස්සේ ගොඩ නැගෙන්නේ නැහැ. මෝහය නිසා නැගිච්ච රූප වේදනා සංඥා සංකාර විඥාන මෝහක්ෂයෙන් පස්සේ ගොඩ නැගෙන්නේ නැහැ. එහෙනම් ඒ ටික අත්‍යවශ්‍යනහම සසර ගමනට හේතු වෙන හරිය සියල්ල ඉවරයි. හැබැයි රූප වේදනා සංඥා සංකාර විඥාන සියල්ල අත්හැරලා නැහැ. සසර ජීවිතයේ පැවැත්මේ අවසානයේ දක්වා යමක් ඇසුරු කළ යුතුද? ඒ ටික තියෙනවා. උන්වහන්සේලා පාත්‍රය ඕනේ. දැන් පාත්‍රය ගෙනහලා තියෙනවා යම් තැනක. ඊළඟ දාසේ රාතන් වහන්සේලා හැටිනවා පින්ඳ පාත කරන්න යන්නේ. දැන් මනසේ පාත්‍රයේ රූපේ තිබුණ නැත්නම් උන්වහන්සේට මතකයක් තියනවාද පාත්‍රය අහවල් දෙන මන් තිබ්බේ කියේ? එහෙනම් පාත්‍රයේ පිළිබඳ රූපේ චන්දරාගයට අයිති එකක් නෙමෙයි. ඒක එදිනදා ජීවිතය ගත කිරීමේදී පිරිනම් පානකන් ජීවත් වෙන්න අවශ්‍ය කරන කාරණයක් පවණයි. හිවුර තිබ්බ කොහේ හරි තියාද්ද කියන අමතක වුණා නම් තේරෙන්නේ නැහැ. මට මතකයි අහවත් වෙන මම සිවුර තිබ්බේ. දැන් තිබ්බතේ තියෙන ආකාර සියලු රූපාකාරය මතක නිසා නේද එතන තිබ්බා කියලා මතක් වෙන්නේ. අන්න ඒ රූපය උන්වහන්සේගේ මනසෙත් තියෙනවා. ඒක දැනෙනවා. ඒ වේදනාවක් තියෙනවා. තිබ්බ ආකාරය පව හඳුනනවා. ඒ සංඥාවක් තියෙනවා. ඒතර මේක අරගෙන හිටන් මේසිය ගත යුතුයි කියලා. යම්කි කාර්යයක් තියෙනවා සංකාරය ඉවරයි කාර්ය තියෙනවා. අභිසංකාර නැහැ. කාය ජීවිත පස්වීම සඳහා පමණක් තියෙනවා. අන්න හරියි. ඒකරාහි සංකාරයේ තියෙනවා. සංකාර අபிසංකාර නැහැ. අபிසංකාර නැති නිසා අபிසංකාර තියෙන අවිද්‍යාවත් එක්ක. අபிසංකාර ඇරනහම ඉතුරු වෙන ඒවා සංකාර. සංකාරපත්‍ය විඥානං තියෙනවා. අபிසංකාරපත්‍ය අවිවිඥානං නැහැ. අවිවිඥානයේ තිබුණොත් කර්ම භවයේ විහිදෙනා මතු ආයති පුනර්භවය සඳහා. තමයි සංකාර අනිත්‍ය සංකාර වලට වැටෙන්නේ. අනිත්‍ය සංකාර. ඒක වැටෙන්නේ ඒකට. නිසා ඒක අபிසංකාර වලට වැටෙන්නේ නැහැ. ඒකයි කාරසිත ඒවා ක්‍රියාසිත කියන්නේ. ක්‍රියාසිත ඔක්කොම වැටෙන්නේ මේ ආනිජ්ජ අபிසංකාර වලට. ඒකයි හේතුව.
ඒ ටික ඉතුරුයි. එහෙනම් සියලු රූප, සියලු වේදනා, සියලු සංඥා, සියලු සංකාර, සියලු විඥාන දුරු කරන්න අවශ්‍ය නැහැ. අරිහත්ත්වයටපත් වෙන්න. සියලු සංඥා දුරු කළොත් අසංඥායි. දැන් මහත්තයලා හැමදාම මේ ප්‍රශ්නේ එනවා මොකද මේ අසංඥේ පිළිබඳ අහලා යම් කිසි දෙනකින්. ඕක හිර වෙලා තියෙන නිසාමයි හැමදාම රූප පැත්තට යන කරේ වෙ ඉන්නේ. ප්‍රශ්න මාධ්‍ය 100ක් විතර අහලා තියෙව ගැන. ආනාන ප්‍රශ්නේ මම දන්නවා මේ ඇහිලා යන්නේ කොතෙන්ද? රූප නැති, වේදනා නැති, සංඥා නැති, සංකාර නැති, විඥාන නැති පැවැත්මක් ගැන මේ අහන්නේ. මොකද ඉගෙනගෙන තියෙන්නේ ඒ જાතික කියා තියෙන කෙනෙක්ගේ. යන්තරක රූපත් නැත්නම්, වේදනාවක් නැත්නම්, සංඥාවක් නැත්නම්, සංකාරයක් නැත්නම්, විඥානයක් නැත්නම් එතනයි නිවන කිය. නිවන ස්වභාවය හරි. අන්න එතන මේ පැවැත්මේ ඉඳගෙන ඉතින්ටපත් වෙන්න බැලුවොත් ඔහු අසංඥ වෙනවා. නිවනේ රූපත් නැහැ, වේදනාවක් නැහැ, සංඥාවක් නැහැ, සංකාරයක් නැහැ, විඥානයක් නැහැ. ඔතෙන්ටපත් වෙන්නේ අරිහතුන් වහන්සේ අනුපදිශේෂ නිර්වාණ ධාතුවෙන් පස්සේ. එතනපත් වෙන තැන කියන්නේ වචන පද නැහැ. ඉක්ුත් පිටනවන්තය බුදු පියාණන් වහන්සේලා යම් රූපයකින් පනවන්නේ පනවා නම් එබඳු රූපයක් නැත්නේ. යම් වේදනාවකින් පනවන්නේ පනවා නම් එබඳු වේදනාවක් නැත්නේ. යම් සංඥාවකින් පනවන්නේ පනවා නම් එබඳු සංඥාවක් නැත්නේ. යම් සංඛාරයකින් පනවන්නේ පනවා නම් එබඳු සංඛාරයක් නැත්නේ. යම් විඥානයකින් පනවන්නේ පනවා නම් එබඳු විඥානයක් නැත්නේ. යම් ඇසකින් පනවන්නේ පනවා නම් එබඳු ඇසක් නැත්නේ. යම් කනකින් පනවන්නේ පනවා නම් එබඳු කනක් නැත්නේ. යම් නාසයකින් පනවන්නේ පනවා නම් එබඳු නාසයක් නැත්නේ. යම් දිවකින් පනවන්නේ පනවා නම් එබඳු දිවක් නැත්නේ. යම් කයකින් පනවන්නේ පනවා නම් එබඳු කයක් නැත්නේ. යම් මනකින් පනවන්නේ පනවා නම් එබඳු මනක් නැත්නේ. එන මොනවා පනවන්නේ? අරිහතුන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ විසිද්දි. ඒ தත්ත්වය ගැන ඒක කියන්නේ. ඒක එතන ප්‍රමාණ ඉක්මෙව්වා. අප්‍රමාණත්වයට ගියා ප්‍රමාණ ඉවරයි. ප්‍රමාණයෙන් පනවන්නේ අබක් නැත්නම් ඒ පනවන්න බෑ. තමයි අනුගන්නේ ශූන්‍යත්වය කියලා නේද? ඔව්. පරම ශූන්‍යයි. ශූන්‍යතාවාදී එකක්. ශූන්‍යත්වය තව එකක්. පරම ශූන්‍යත්වය තව එකක්. ඉතින් ඔය අනුව තේරුම් අරගන්න ඕනේ හේතුඵල හොයාගන්න ආකාරය. මේ තවත් මේ දේවත්වයේ යන කරුණාකර පැහැදිලි කරලා දෙන්න තව ඉල්ලීමක් කරනවා. ආර්ය මාර්ගයේ පූර්ණ කර ගැනීමට දේවත්වයේ පිළිබඳව අවබෝධය අවශ්‍යද කියන එකත් අහනවා. එසේ අවශ්‍ය නම් ඒ නිවන් මඟ යන්නේකට අදාළ වන්නේ කෙසේද කියලා තමයි මේ ප්‍රශ්න ටික යහන්නේ. මේ දේවත්වය කියන එක එකක්. ඒ වගේම සුගතිගාමී දෙවියෝ කියන එක තව එකක්. ද්වේතාවය. මේ ද්වේතාවය කියන වචනේ තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. ද්වේතාවය කියන වචනයෙන් පෙන්නනවා මෙහෙම. දැන් එකලා වීම කියලා වචනයක් තියෙනවා. එකලා වීම කියලා කියන්නේ සමාත සම්බන්ධ වන්නා වූ තවත් මනසට යමක් නැත්නම්. එතන ද්වේතාවයක් නැහැ. දෙවැනි බවක් දෙවැන්නෙක් හා සම්බන්ධයක් නැහැ. ලෝකයේ රාගයේ සමග ඉන්න තාකල් රාගයේ නැවති දෙවැන්නා හා සම්බන්ධයි. ද්වේෂයේ සමග ඉන්නකම් ඔහු දෙවැන්නා සමග සම්බන්ධයි. මෙන්න මේ නිසා රාගයයි ද්වේෂයයි කියන මේ දෙන්නත් එක්කලා ජීවත් වෙන තාකල් අපි දෙවැන්නෙක් සමග සම්බන්ධයි. ද්වේතාවී යුක්තයි. ද්වේතාවී අත් වෙලා එකලා වෙන්න නම් රාගක්ෂය වෙන්න ඕනේ. ද්වේෂක්ෂය වෙන්න ඕනේ. රාගක්ෂය වූ, ද්වේෂක්ෂය වූ, මෝහක්ෂය වූ අරිහතුන් වහන්සේ දෙවැන්නෙක් හා සම්බන්ධ නැහැ කියලා පත්‍රය වටනවා එකලා වුණා කියලා කියන්නේ ඒකයි. මේ ද්වේතාවී කියන වචනේ පෙන්නන්නේ යන්නේ ඒකයි. එතකොට ද්වේතාවය තියෙන තාකල් අපිට නිවන පූර්ණ නැහැ. නිවන පූර්ණ කරගන්න ද්වේතාවයෙන් මිදෙන්න ඕනේ. ඒ කියන්නේ දෙගිඩියා හිත කියලා අපි කියන්නේ. ඒතාවිදියා. දෙහිත කියලා කියන්නේ. අන්නේ දෙහිතක් ද්වේතාවය කියන වචනේ පෙන්නන්නේ සාගී නැමැති දෙවන්නා ආරණ්‍ය රුක්මුල් ශුන්‍යාගාර වලට වෙලා ඉන්න. පින්දපාතයෙන් ජීවත් වෙන පාංශුකුල චීවර දරන භික්ෂුව. ලෝකයේ හුදකලාව තනිකර වේඳ හිරියට ඔහු දෙවන්නේ සමග ඉන්නවා කියනවා. දෝෂේන මනස ඔහු දෙවන්නේ සමග ඉන්න මොකද්ද? රාග සිටිවිලි හිත හිතා ඉන්න තාකල් ඔහු දෙවන්නේ සමග ඉන්නවා. ද්වේෂ සහගතව හිත හිතා ඉන්නවා නම් ඒ තාකල් කොච්චර කැලේ තනියෙන් හිටියත් ඔහු දෙවන්නේ සමග ඉන්න දෝතාවයෙන් ඉන්නේ ඒකයි. ඒ දෝතාවය අත්හැරෙන්න ඕනේ එකලා වෙන්න. එකලා වුණා කියලා කියන්නේ රාගක්ෂය කරන්න බෑ, ද්වේෂක්ෂය කරන්න ඕනේ. මෝහක්ෂය කරනහම දෙවන්නේ සමග සම්බන්ධ ඉවරයි. මෙන්න මේකයි ද්වේතාවෙන් නිදහස් වෙනවා කියන්නේ. ආර්ය මාර්ගයේ පරීක්ෂණ
කර ගැනීමට. ආදවතාවේ පිළිබඳව අවබෝධය අවශ්‍යද? දැන් මේක නැතුව බෑනේ. රාගයේ තියෙන බව දැක්කේ නැත්නම් කොහොමද ආර්ය මාර්ගය පූර්ණ කරගන්නේ? රාගය අයින් කරන්නේ. මට ද්වේෂය නැගිනවා කියලා Taman දැක්කේ නැත්නම් Taman කොහොමද ද්වේෂය අයින් කරගන්නේ? නොදැක දේ අයින් කරන්නේ කොහොමද? දැක දැකම අයින් කරන්න ඕනේ. නොදැක යන ගමන බුදුරයන් වහන්සේ දේශනා කළේ නැහැ. තමා ළඟ යම් කිසි හතර ගමන්ට හේතුනේ යමක් ඇද්ද? මේ ඒ දේ මේකයි කියලා දකින්න ඕනේ. ඒක තියෙනවා නම් තියෙනවා කියලා දකින්න ඕනේ. ඒක සසර ගමන්ට හේතු වෙන ආදීන වශයෙන් දැකලා ඒක අහක්කල යුතුයි කියලා දකින්න ඕනේ. අහක් කිරීම සාන්තයි ප්‍රණීතයි කියලා දැකලා ඒකට ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරලා ඒ දෙවන්නා ඉවත් කරගන්න ඕනේ. කාගේ හෝ ද්වේෂයේ හෝ මෝහයේ නැත්නම් ඒ දෙවන්නා ඉවත් කරපු දාට එකලා වුණා. එදාට නිවන. නැහ නිවනට අත්‍යවශ්‍යම එක දකින්න ඕනේ. ඉතින් නිවන් මාර්ග යන්නෙකුට එහෙම අවශ්‍ය අදාළ වන්නේ කිතෙන් ඔක තේරුණා. නිවන් මාර්ග යන කෙනෙක් තමාට අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝපි පජානාති. අධ්‍යාත්මෙහි අභ්‍යන්තරෙහි මට කාමච්ඡන්දේ තියෙනවා මේ කාමච්ඡන්දේ තියෙනවා කියලා දැනගන්නවා. නැත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දං පැහැදිලිවම පෙන්නනවා මේ අභ්‍යන්තරේ කාමච්ඡන්දයක් නැද්ද? ඒ කාමච්ඡන්දේ අධ්‍යාත්මේ නැහැ කියලා දැනගන්නවා. මේ මනසි කුණි සම්පජාන කරන හැටි. හතර හරි වත්තානේ චතු සම්පජාඤ්ඤ ලැබෙනකොට දකින්න ඕන එක. ඉතින් මනසි නෝනි කටයුතු කරන ඕක දකින්න ඕනේ. මේ අභ්‍යන්තරේ ව්‍යාපාදයක් තියෙනවා නම් මේ අභ්‍යන්තරේ ව්‍යාපාදේ නැගිනවා කියලා දකින්න ඕනේ. අන්න දෙවන්නා. නැත්ති මේ අජ්ජත්තම් ව්‍යාපාදං. මගේ ආධ්‍යාත්මික ව්‍යාපාදයක් නැද්ද? ක්‍රියාකාරී දකින්නවා. මේක නෑ කියලා. මෙන්න මේ ආදි වශයෙන් එකින් එක නීවරණයක් මා තුල තියනවාද? තියනවා නම් දෙවන්නේ සමග ඉන්නවා. ඒ නීවරණේ මා ළඟ නැද්ද? ඒ ක්ලේශයේ මා ළඟ නැද්ද? දෙවන්නේකින් මිදුණා. දෙවන්නේකින් මිදිලා ගියාට පස්සේ දෙවන්න නැත්නම් සසර ගමන ඉවරයි. රාගය ඉවරයි, ද්වේෂය ඉවරයි, මෝහය ඉවරයි. රාගක්කේව නිබ්බානං, ද්වේෂක්කේව නිබ්බානං, මෝහක්කේව නිබ්බානං. දෙවන්න ඉන්න තාකල් අපි තුල අපි පරික්ෂා කරන්න ඕනේ. අනිකායට මේ කරන්නත් බෑ, වතකින් කරන්නත් බෑ, වෘත පරාමාසයෙන් නිවන් දකින්න බෑ. නිවන් දකින්න තමා තුලම නුවණින් දැකලා මේ හේතුයේ ඵලයේ මේ රාගය මේක අවැඩයි. මෙන්න මේ හේතුව නැතිනම් මේකේ ඉන්නේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕනේ? එහි ආදීනව බලන්න ඕනේ, යථාර්ථය දකින්න ඕනේ. යථාර්ථය දැක්කහම කොයි වෙලාවක රාගය හොඳයි කියලා යථාර්ථයක් එන්නේ නැහැ. ඒක හිස් දෙයක් බවටම යථාර්ථය එන්නේ. නිමිති නොකල යුතු දෙයක් හැටියට. අප්‍රණීත හැටියට. දකින්න ශුන්්‍යත වශයෙන් අනිමිත වශයෙන් අප්‍රණීත වශයෙන් දැකලා නිවන අවබෝධ කරනවා. ඒක ශුන්‍යතාවයෙන් දකින්න ඕනේ. රාගයේ ශුන්‍යතාවයෙන් දකින්න ඕනේ. නිමිති ගන්න වටිනා දෙයක් නෙවෙයි කියලා දකින්න ඕනේ. ප්‍රණීතයි කියන්නේ නිගමනය කරන සුසු දෙයක් නෙවෙයි කියලා දකින්න මේක ඒකාන්තයෙන් දකින්නවා විද්‍යාවේ දකින්න ඔය ටිකම. ඔක තමයි නිවන් දකින්න ක්‍රම තුන. ඉතින් ඒක ශුන්‍යත, අනිමිත්ත, අප්‍රණීත කියන මේ තුනේ තමයි නිවන් අවබෝධ කරන්නේ. මේ තවත් එයාගේ මේ ප්‍රශ්නයක් තියෙනවා මේ මහා වග්ගපාළියේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ සඳහන් වෙන තැනක කිරිපිඩි දානේ දුන්න තැන පටන් ඇසත බෝධි මූලයට ආපු තැන බුද්ධත්වයේ ලැබීම එයාගේ පළවෙනි සතිය ඇසත සුගමුල වැඩ හිටපු හැටි එයාගේම ඉන්න නැගිට අජපාල නුගර මුලට ගිය හැටි මුතලින්ද කතා මේ ආදි වශයෙන් කතා කීපයක් තියෙනවා මේ දෙවෙනි තුන්වෙනි හතරවෙනි සති පිළිබඳව. එතකොට සදාහනක් නැහැ කියලා පෙන්නනවා එතන. දැන් මෙතන දකින්න මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේ මහා වග්ග පාළියේ පෙන්නපු තැන්වලදී ඒකට අදාළ වන්නා ටික එතන පෙන්නන්නේ. දැන් එක තැනක එක දිගටම වැලටම මේක පෙන්වුවේ යුතුයි කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් අපි හිතන්නේ මෙහෙම දෙයක්. යම්කිසි කෙනෙකුට කෙනෙක්ගේ ජීවිතයක අපි එක දෙයක් ගැන එක පැත්තක් ගැන අපි විමර්ශනය කරනවා. එක පැත්තක් ගැන කියනවා. මේ පැත්ත ගැන කතා කරනකොට මේ පැත්තට අදාළ දේවල් අපි එතන කතා කරන්නේ. ඔහුගේ මුළු ජීවිත කාලයේ කොටස් හිතෙන්න දාන්නේ නැහැ. තව යම් පැත්තක් ගැන විග්‍රහ කරන මේ පැත්තට අනුකූල දේවල් එතන කතා කරනවා. මුළු ජීවිත කාලයම එතන කතා කරන්නේ නැහැ. මේ වගේ මේ මහා වග්ග පාළිය ආදී මේ පොත්වලින් පෙන්නලා තියෙන්නේ. විශේෂ කොටස් ටිකක් තියෙනවා. මහා වර්ග පෙළ මහා වර්ගය කියලා කියනකොට උතන පේනවා. විශේෂ කොටස් ටික විතරක් අලං කරපු බව. මහා වර්ග පාළිය කියන්නේ ඒකයි. මහා කොටස් ටික අලං කරපු පෙළ. මේ පොඩි කොටස් කොයින්ද ඒක? ඉතින් අපි අහනවා ඒකේ නෑනේ මේ පොඩි කොටස් ටික. මාතෘකාව ගන්නකොට පේනවා මේ මේකේ තියෙන්නේ මොනවද? ලොකු කොටස් ටික ලොකු වෙච්ච ප්‍රාණ සිද්ධි ටික විතරක් ඒකේ තියෙනවා. ඒක ඊට අමතරව වෙච්ච පොඩි සිද්ධි
මහා කොටස් ඇතුළත් කරන එකේ ඇතුළත් කරන්නේ නැහැ. එතකොට ඒක ගන්න ඊට අනුකූල පොතක. මේ වගේ අවස්ථාවල් තියෙනවා මේ ධර්මයේ විග්‍රහ කරනකොට ධර්මයට අවශ්‍ය කරන දේවල්. දැන් දීඝනිකායේ අවශ්‍ය වෙනා කොටස් තියෙනවා ශ්‍රද්ධාධිකයට පැහැදීමට අවශ්‍ය කරන 10 කොටස් තියෙනවා. ඒකේ තියෙන මේ කොටස් ටිකයි. මජ්ක්‍ධිම නිකායේ තියෙනවා තව විදිහක්. ඒකේ තියෙන්නේ මධ්‍යම මට්ටමේ ඥාන ශක්තියක් ඇති කෙනෙකුට නිවන් දකීමට අවශ්‍ය කොටස්. ශ්‍රද්ධාධික, වීර්යාධික පුද්ගලයෝ. දැන් ප්‍රඥාධික පුද්ගලයන්ට දහම් දකින්න අවශ්‍ය ඊටාම කෙටි කොටස් තියෙන මාතෘකාව විතරයි ඕනේ. ඒව අරකට ගැප් කරන්නේ නැහැ. උසස්ම අංගුත්තර කියන්නේ. මේ අංගයන්ගේ උත්තරම කොටස. උත්තරීතර අංගයන් යම් තැනක සඳහන් වෙනවද? ඒවා දින අංගුත්තර නිකාය. ඒ වගේම මුළු දහම් කොටසක් පටන් ගත්ත තැන් පටන් නිවන දක්වා කැටි කරපු දහම් කොටස් තියෙනවා සංයුත්ත නිකාය. ප්‍රඥාවන්තයට අවශ්‍ය කරන්නා වූ මාතෘකාව වශයෙන් දුන්නා මහා විස්තර කරලා වන්දන නුවණක් තියෙන අයද. අවශ්‍යය තියෙනවා කුද්දක නිකාය. ඉතින් එක නිකායක එක වැල දිගටම සියලු බුද්ධ චරිත හෝ ඔය සිද්ධි සම්බන්ධ වෙන්නේ නැත්තේ උන්න ඕකයි. එතන මේක තේරුම් ගන්න බැරි අය මොකද කරන්නේ? අර එක පොතක් බලලා මුළු බුද්ධ චරිතය එක රටාවට එක වැලට එකේ තියනවාද කියලා බලන්න. මේකයි සිද්ධ වෙන්නේ. දැන් මහා වර්ග පාළියට අවශ්‍ය වෙන්නේ විශේෂම කොටස් ටිකක්. ලෝකවට විග්‍රහ වෙන හොඳට දැනෙන්න පේට තිබිච්ච විශේෂ අවස්ථා. ඒ අවස්ථාව ඒකේ තියෙනවා. එතකොට විග්‍රහ කරන්න පුළුවන් විශේෂ දේවල්. දැන් අනිමිෂ ද්විතියංචං අනිමිෂ. දැන් දෙවෙනි එක නෑ. අනිමිෂ පූජාව අනිමිෂ රෝචනය කියන එක මහා වර්ගයේ නෑ. එතන ඒක මොකද්ද? උන්වහන්සේ හිත හිතපු එක උන්වහන්සේ ක්ෂණයකින් හිතපු හිතවිලි ධාරාව මිසක් විග්‍රහ කරන්න එකක් තියනවාද ඒක? ඒක කොහොමද විග්‍රහ කරන්නේ? සාරවත්නේ බෝතර දහමක් උන්වහන්සේ ඇසැරෙන්න බලා හිටියා කියලා කියන්නේ පටන් ගත්තී පස්සේ බෝධිය දිහා බලා හිටියා කියලා. නිමේෂයක් නැතුව බැලුවා කියන එකයි අනිමිෂ ලෝචනය කියන්නේ. මොකද නිමේෂය? ඒක අද්දාවක්වත් අත්හරින්නේ නැතුව. ඒ අද්දායෙන් එකින් එක බලාගෙන ගියා. කවද්ද මේ බුදු බවට ආරම්භ කළේ? කොතනින්ද පටන් ගත්තේ? මුල මොකද්ද? මෙන්න මේ බලාගෙන යෑම තමයි අනිමිෂ ලෝචනය කියන්නේ. බෝධිය දිහා ඇස්පීරු කරලා බලා හිටියා කියලා තමයි පස්සේ ලියාගත්ත පොත්වලට අටුවා ලියන්නේ. ආපහු හැදලා බලාගෙන හිටපු එකක් නෙමෙයි මේ පෙන්නන්නේ හිටවුවාන් ඒ සමාපත්තියේ ඉඳලා ඵල සමාපත්තියේ සතියක් ඉඳලා. ඊළඟ සතියේදී උන්වහන්සේ බැලුවේ පළවෙනිම ඔන්න ඔය ටික. මම අද නිමිත්ත ඇති කරගත්ත දෙන්නේ කාලිනෙන් දරෝගේ ඈ නිමිත්ත ඇති වෙච්ච දා කියන එක නේ පටන් ගත්ත දෙන්නේ නිමේෂය කියන එකයි. නිමිත්ත නෙමෙයි අනිමිත නෙමෙයි. අනිමිත නිමේෂ කියන එකයි. නිවේෂය කියන්නේ මොහොතක්වත් කියන එකයි. අනිමිෂ කියන්නේ නිමේෂයක් නැහැර. ලෝචනය කරලා කියන්නේ බැලුවා. ඒ කියන්නේ එක අද්දවක්වත් එක අවස්ථාවකවත් අත්හරින්න නැතුව කරගෙන ගිය පරම්පරාව මහ බුද්ධ ඥානය අසීමිත ඥානයක්. අනාවරණ ඥානයක්. ඒක අද්දව බලපුවාම ඒ අද්දවේ කරපු හැම ක්‍රියාවක් ගානෙම පටන් ගන්නතර පටන් උඩට බලාගෙන ගියේ. දැන් මේ ලායි මම අහවල් දවසේ මම මෙච්චර කාලයක් ජීවත් වුණා. අවුරුදු 50 අහවල් මාසේ අහවල් දවසේ අහවල් වෙලාවේ මම බත් කකා හිටියා. එතන ඉඳලා මම ඉස්සෙල්ලා ඉඳගෙන හිටියා පුටුවක. ඒ වගේ එකින් එකක් පේනවා. එක ඉරියව්වකවත් අරින්න නැතුව ඔහොම බලාගෙන අතීතයට ගියේ වේගය. දින 7ක් තුළ උන්වහන්සේ බලාගෙන ගියා පටන් ගත්ත දැනට එකම මහා බුද්ධ ඥානෙ. අනාවරණ ඥානෙ. මෙන්න මේ බලාපොරොත්තු කියන අනිමිෂ ලෝචනය කළා. මේකෙන් ලෝකේ බුදුරජාණන් වහන්සේ දුන්න ආදර්ශය මොකක්ද? ගහදියා බලා හිටපුවා ගහ මිනිස්සු තර්ක කරනවා. පිටදීපු ගහට ඔය තරම් බලා ඉඳ ගරු කළා නම් ඉඳගත් ආසෙල්ට එක මොහොතක්වත් ගරු කළාද කියලා අහනවා. කාරණේ ඇත්තනේ. කරගුණ සලකන්න ගහදියා බලා හිටන පිට දුන්න ගහට ඔච්චර සලකුවා නම් ඉඳගත් ආසෙල්ට කොච්චර සලකුවද කියලා අහනවා. ඉතින් ඊට පස්සේ සමහර කොටසක් ඉන්නවා ඕවර පහල ගහන්නම හැදිච්ච කොටසක්. ඒ විතණ්ඩවාදී පිටිස් ඉන්නවා. ඒගොල්ලෝ ප්‍රශ්න අහනවා. ආවම ඉතින් ඕකද අපිට කියා තියෙන්නේ. ඉතින් අන්තිමට කියනවා ඉතින් ඔය කාරණේ හරි අම්මට වාසාව සලකන්න ඕනේ ගෑනිට සලකුවාම හරියද ඉතින් බුදුහාමුදුරු උත්තරේ දීලා තියෙනවනේ. ඇයි? ඉඳගත් මූලික ආසෙන්ද සලකන්න ඕනේ පිට දීපයකට සලකුවා. එහෙනම් ඔබ අම්මට වාසාව සලකන්න ගෑනිට සලකව. බුදුහාමුදුරු ආදාහරණය කරගන්න. කියන්න පුළුවන්. ඔය જાතිය කියන්න වෙනවා ඉතින් මොකද තර්කේ අපිට දීලා තියෙන ප්‍රශ්නෙට උත්තරේ වැරදි නම් අපිට නොඒක ආකාරයෙන් හැපෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ අපිට උත්තර දෙන්න ඒවා නැතුව යනවා.
නම් බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා බැලුවේ මොකක්ද? Tamante උදව්වක් කරා නම් උපකාරයක් කරා නම් ප්‍රතිඵලෙ ලැබුවට පස්සේ අන්නේ කමද කරන්න එපා. මතක් කරලා බලපන් කවුද ඔතෙන්ට ආවේ කොහොමද? කවුද උදව් කළේ? කාටද උදව් වෙන්න පිට උනේ? මොනවද දීලා තියෙන පොරොන්දු? මෙන්න මේ ඔක්කොම බලාගන්න ඉස්සෙල්ලා. සත්‍ය ලැබුණාට පස්සේ උද්දාම වෙන්නේ නැතුව මුලදී උදව් කරපුවා හොඳට බලපන්. මුලතම ඵලයක්. කල්පනා කරලා කෘතෝපකාර සලකන්න තේරුම් ගන්න. මෙන්න බුදුරජාණන් වහන්සේ කෘතෝපකාරය සැලකෙන්න උතන. දැන් මම කාටද පොරොන්දු වෙන්නේ? කවුද මට ප්‍රතිඥා දීලා තියෙන්නේ? කවුද මට උදව් කරලා තියෙන්නේ? ඒ අය කොහෙද ඉන්නේ? මං එයාට පිළිසරණක් වෙන්න ඕනේ. උදව්වක් කරගෙන මගහරින එක ගැලපෙන්නේ නැහැ. මම ලෞතර බුද්ධත්වයට පත් වුණා නම් මේ උත්තරීතරත්වයට පත් වුණේ. ඒ සියල්ලන්ගේම සහයෝගය ඇතිව. එහෙම ආපු ගමන. එහෙනම් ඒ ගමනේදී මම මගහරින්න පුළුවන් වෙලාවක් නේ ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඕක බලන්න එක. මෙන්න මේක තමයි බුදුදන්වහන්සේ කෘතෝපකාර සලකන ගුණය ඉස්සෙල්ලාම බැලුවේ. දැන් මේක තමයි මේ අනිමිෂ ලෝචන පූජාව කියනකොට සිද්ධ වුණ සිද්ධිය. දැන් ලෝකයේ විස්තර කරන්න පුළුවන් බාහිර ලෝකයේ පේන හැටි පෙන්වන්න පුළුවන් ඒවා එකක්. ඕක ප්‍රඥා දහම. අනිමිෂ ලෝචන පූජාව විග්‍රහ කරන්න පෙන්නපු தත්ත්වයක් නැති නිසා. ওই ටික බෑ මුදලින්ද රාජ්‍ය හිටපේ පෙන්වන්න පුළුවන්. ඒක ඇඟ විලාගෙන හිටමු 7 දවස් 7 නායක කරපු වැඩ. නාග ලෝකේ. ඕක බාහිර ලෝකයට පෙන්වන්න පුළුවන් දර්ශනයට පෙන්වන්න පුළුවන් දෙයක් නිසා. ඒක ඒකට අහු වෙනවා. අන්න ඒ වගේ සියුම් දහම් ගැන කල්පනා කරපුවාම මහා වග්ගයට ගන්නද? මහා වග්ගයට අරගන්නේ ඒකට ගැලපෙන විශේෂ දහම් විද්‍යාමාන කරන්න පුළුවන් විස්තර. බාහිර ලෝකේ වෙච්ච සිද්ධි, වෙච්ච ක්‍රියාකාරකම් මේ වගේ දේවල් මුල් කරගත්ත කටයුතු තමයි මහා වග්ගයේ තියෙන්නේ. ඉතින් ඒ වගේ එක එක පොත් වලින් අරගෙන එහෙම ගේන ඒවා තියෙනවා. ඒ වගේම තවත් සිද්ධියක් තියෙනවා. මේ වගේ විග්‍රහ නොකලත් ඒ ඥාන ශක්තිය මතුවන ශ්‍රාවකයන් වහන්සේලාට ඒ ගැන හිතනකොට අතීතාංශ ඥානෙට පේන්න පටන් ගන්න කොටස් තියෙනවා. ඒවා පොත්වල ලියන්න ඕනේ නැහැ. ඒවා ශ්‍රාවකයන් නිකම්ම ගෝචරයි. අවශ්‍ය වෙන්නේ ඒ ඥානෙටපත් වෙන එක විතරයි. අන්න ඒ වගේ අවස්ථාවකදී ඒක ප්‍රශ්නයක් නෙමෙයි මුල් කාලේ. ඔය ඕන තරම් ඉන්න අය දැක්කා. ඒ ගැන හිතන්න ප්‍රශ්නයක් නැහැ. කල් යන්න මොකද වෙන්නේ? ඒ බඳු දකින්න පුද්ගලිය දුර්ලභ වෙන්න. මිනිස්සුන්ට ප්‍රශ්නයක් අහවල් කාලේ මොකද වුනේ? ඒ කාලේ කොහෙද හිටියේ? ඒ කාලේ වෙච්ච සිද්ධි මොනවද? ආහඳුර වහන්සේ දන්නවද? මම නම් ඒ ගැන කියන්නේ දන්නේ නැහැ ධර්මයේ තියෙන්නේ ඒක නෑ. හැබැයි අර හිව්පිලිසි ව්‍යාපත් අර කියනවා අතීතංශ ඥාන තියෙන කෙනෙක් ඔය කාලේ මෙන්න මෙහෙම එකක් වුණා. ඒ ලියන්න දෙයක් නෑ ඔකම. ඔක මේ මානසිකත්වයට ආවට පස්සේ තේරුම් ගන්න පුළුවන් ඒක. ඒ වගේ යම් කිසි ශ්‍රාවකයෙකුට ගෝචරෙන් ඒවා තියෙනවා නම් කවදා හරි ඥාන මතු කරනකොට. එහි මේවත් පොත්වල සටහන් කරන්න මුල් කාලේ ඕනකමක් තිබුණේ නෑ. පහු කාලේට යනකොට උන්වහන්සේලා දුර්ලභ වෙන්න. ඒක ප්‍රශ්නයක් පාටපත් වුණා ලෝකයට. ඒ නිසා සිද්ධ වුණා එළිය කරන්න. දැන් අපිටම මෙහෙම දෙයක්. යම් කිසි කෙනෙක් ඉඩමක ඉන්නවා. දැන් ඒ ඉඩමේ එක එක නාලාව බාස්තු නෑල්ට කියලා වැඩ කරව ගන්නවා, ලින්ක් අපවනවා, ඔක්කොම ಜಾති කර ගන්නවා. ඒ මිනිහත් දැන් ප්‍රශ්නයක් සතහන් කරලා තියන්නේ මම ලින්ක් අපන්න අහවල් බාස්තු නැහැ, අහවල් ගෝලිය ටිකයි ආවා. ඒගොල්ලෝ තමයි කැපුවේ මෙච්චර පඩි දුන්නා. ඔක්කොම සතහන් කරන්න ඕනේ නෑ. හැබැයි ඔහොම තියෙන නඩුවක් දානවා කවුරු හරි අයිතිවාසිකම් කියලා ඉඩමන. දැන් ඉඳන් ඉන්න පුද්ගලයාට කියනවා. උඹ හිටපු පාට සාක්ෂි ඉදිරිපත් කරපන්. දැන් සිද්ධ වෙන්නේ නැද්ද අරගොල්ලෝ හොයන්? මං අහවල් කාලේ හිටපු පාට මෙන්න මේ බාස්තු නැහැ සාක්ෂි. එයා තමයි මෙච්චර පරිදි දුන්නා මෙන්න බාස්තු නැහැ සාක්ෂි කියනවා. එයාගේ නම ඉදිරිපත් වෙන්නේ නැහැ උසාවියේ. මම ගේ හදන මෙන්න මේ බාස්තු නැහැ තමයි මෙන්න මේ ටික කළේ. මෙන්න මේ බඩු ගෙනත් දුන්නේ මෙහෙමයි. මෙන්න මේ බිල්. මෙන්න මුදලාගේ සාක්ෂිය. ওই જાතිය ඕන වෙනවා පස්සේ කාලෙක අයිතිවාසිකම ඔප්පු කරා. මෙන්න මේ වගේ මේ ධර්මයේ පිළිබඳ මුල් කාලේදී සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම හෙව්වා මිසක් නිවන් දකින්න ඒවා හෙව්වා මිසක් අන්නේ දහම් පිළිබඳ ලොකුවට ගන්න ගියේ නෑ කවුරුවත්. ඒවා ඇත්තට ලොකු දේවල් නෙමෙයි නිසා. පව් කාලයක් යනකොට මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කියන නිවන් දැකීමට තියෙන මාර්ගය පැත්තකින් තියලා. තර්ක වාද වලට අවශ්‍ය ඒවායි ওই චරිත කතායි ඕවා ගොඩ ගහගෙන ඕවෙන් දැනුවත් වෙන්න පටන් ගත්තා. ඔළුවේ පුරවා ගන්න පටන් ගත්තා බෞද්ධ ඉතිහාසය. ඒකෙන් බෞද්ධත්වයේ පිණිසලා ලාභ කීර්ති ප්‍රශංසා ගන්න පිරිසක් බිහි වුණා. ඔන්න ඔය කාලේ වෙනකොට තමයි ඔය කාලේ ඔය වකවාන වල ප්‍රශ්න ගත්තේ. ඔය එකක්වත් නිවන් දකින්න ප්‍රශ්න නෙමෙයි. නිවන් දකින්න දැනගන්න ඕනේ බුදුරන් වහන්සේ පළවෙනි හැටි කොහෙද හිටියේ දෙවෙනි හැටි කොහෙද හිටියේ කියලා නිවන් දැකීමට සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වලට ඒවා නැහැ. සතර සතිපට්ඨානිය දැනගත්තොත් නිවන් මාර්ගයටයි තියෙන්නේ. සතර සම්‍යක් ප්‍රදාන සතර ඉද්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල සත්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මෙන්න මේ 37ක් ධර්ම විතරයි නිවන් දකින්න අවශ්‍ය වෙන්නේ.
නිවන් දකින්න අවශ්‍යතාවයේ තියෙන පිරිස ඒ කාලේ ওই ටික සමන්ත තේරුම් ගන්න පුළුවන් අහපුවාම තේරුම් ගන්න පුළුවන් හරිය මිසක් කවදා දේශනා කළාද කොහේ දේශනා කළාද කාට දේශනා කළාද මේ එකක්වත් අවශ්‍ය නැහැ. ඒක නුවණට තේරෙන්නේ දහම්. ඒ නිසා ඒ දහම් තමන්ගේ නුවණ තේරුම් ගන්න පුළුවන් සම්දිත්තික දහම් අකාලික එහිපතියේ මේ ගුණයන්ගෙන් යුක්තවන. කය මහා ගුණයන්ගෙන් යුක්තවන මේ දහම් ටික. කොයි කාලේ ගිනාවද මොනපතේ ලියා තියුණත් මේ කවුරු කෙනාවද ඒකක්වත් අවශ්‍ය නැති ඒවා. තමන් නුවණට ගෝචර දහම්. මෙන්න මේ ටික තමයි මුල් කාලේ ලෝක ගිනාවේ නිවන් දකින්න. විසුණු හදලා භාවිතා කළේ toy ටික. කල්යන්න යන්න මොකද වෙන්නේ? ඒකෙන් අහකට ගියාට පස්සේ මොනවා හරි කියන්න ඕනක වෙනවා. අර නිවන් අවබෝධයක් නැති නිසා ඒ බණ විග්‍රහ කරන්නත් බෑ තේරෙන්නේ නැහැ. අහපුවාම බණ කියන්න ගියාම මොනවා කියන්නද? ඊට පස්සේ ඉතින් ඔන්න එක මතක රටක මෙහෙම කෙනෙක් හිටියා. ඔන්න අහවල් කාලේ හිටපු එකනා කියලා පටන් ගන්න ජාතක කතා ගන්න පටන් ගත්තා. විස්තර කළා ඊට ජාතක කතා සාහිත්‍ය ලියාගත්තා. කටපාඩම් කරගත්තා. දැන් ඕතර බණ තියනවා කියන්නේ. හැබැයි කියලා අන්තිමට බලනකොට අන්තිමේ ගෙදර මහ පොතක් අත එකක්වත් මතක නැත කියලා. මහපප ළඟ ජාතක කියලා ඔකට කියනවා. ඒ කියන්නේ දෙන්නේ එකතු වෙනවා කියනවා අන්තිමට බලපුවම හරයක් ඒකවත් නෑ. වැඩක් නැති වැල්ලට අරන් කියවලා කියලා යන්න යනවා. මෙන්න මේ જાතියව තමයි පහුවෙන කාලේ පටන් ගත්තේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම පළාතට ගත්තේ නේ. එක විදිහේ වැල්ලට අරන් ගොතාගෙන මේවා ඉගෙනගෙන හිටපු තැන් කියපු තැන් කරපු තැන් ඒගොල්ලන්ගේ නම් ගොත් මේවා අරගෙන ඔයයන් හදාගත්තේ අරගෙන තමයි බණ කියලා කියන්න පටන් ගත්තේ. මේ ඔය ටික කියලා ඉවරනට පස්සේ ඔක්කොම කළා සාදු කාර්යයක් දීලා නැතිලා ඉතින් මේ මෙතේ බුදුන් පතල යන්න පටන් ගත්ත එක උනේ අන්න ඊට පස්සේ. මේකයි සිද්ධ වුනේ. ඉතින් මේ එකක්වත් අපිට මේවෙන් ගන්න හරයක් නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම නිවන් දකින්න අත්‍යවශ්‍යයි. ඒ ටික පිළිබඳව හොයලා ඒ වැඩේ කරගන්නේ. මේ බාහිර ශාසන ඉතිහාස කතා මල් පිපුණාද නැද්ද යනකොට මේ බුදුහාම ලංකාවට වැඩියද නැද්ද සිරිපාදේට වැඩියද නැද්ද මේ જાතිය එකක්වත් අපිට නිවන් දකින්න අවශ්‍ය නැහැ. මේවා තමයි පහු කාලේ ගොතාගත්තේ මොනවා හරි කතා කරලා මේවා තමයි කිව්ව බණ. අද වෙනකොටත් යන්නේ ওই බණ කතාව තමයි වැඩි හරිය. මේ ටිකක් කියා ගන්න බැරි නිසා දැන් ඒකට කම්මැලි වෙන විෂයන් යන්නේ. විදහාට අහගෙන ඔබේ අම්මා කවුද තාත්තා කවුද ආතා කවුද ආච්චි කවුද පරම්පරාව මොකක්ද අහලා කායක ධර්ම දේශනාවක් කරන්න ගියාම විනාඩි 20ක් ඔකට වෙන් කර ගන්නවා පරම්පරාව වර්ණනා කරා. තවත් විනාඩි 15ක් විතර යනකම් වටපිටාවෙන්න බයිනෝ. බොනේ උන්ටයි අරුන්ට බයින්න පටන් ගන්නවා. බැලුවා තවත් තියෙනවා එළියහදී බලබලා දැන් ගාථාව කියලා කියන්නේ විනාඩි 10යි. ගාථාව කියන පදේ තෝරන්න. ඔයිට වඩා එකක් දන්නේ නැති නිසා ඔය ටික කරලා ඉවරලා අන්තිමට දැන් විනාඩි 20ක් 40ක් විතර ගියාට පස්සේ දැන් ගාථාව කියලා පදේ තෝරනවා. දැන් බණ ඉවරයි. ඊට පස්සේ මොකද කරන්නේ? අර වාසුමනාසු ජාතා කියන වාක්‍යය කියලා ඔක්කොම කියලා නම් මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැකලා නිවන් දකින්න කියලා යන්න යනවා. දැන් අද උලා තියෙන්නේ ඔය පැය ධර්ම දේශනාවේදී ඔය ක්‍රමයේ. ඉතින් මොනවා කරන්නද? අපි සාදු කියලා එකක් ගානිදෙන් නිකන් ඉන්නවා. ලැබූ දහම අවබෝධයක් මනුස්සෙයිට නැහැ. ඉතින් ඕක தත්ත්වයටපත් වෙලා තියෙන්නේ. මේ කාලයක් යනකොට මේ ගැඹුරු දහම් සත්‍විස් බෝධිපාක්ෂික දහම වල වචනයක් අහන්න නැතුවහම වචනයක අර්ථය තේරුම් ගන්න කාලයක් යනවා. ඒ වචන භාවිතාවක් ගන්න තියෙන නිසා. ඒකයි සිද්ධ වුනේ. තුන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ භික්ෂුන් වහන්සේලා මේ එක එක ඒවා ඉගෙනගෙන ජාතක කතා ඉගෙන බල කියන්නේ ගියේ නැහැ. එතන මොනවද තියෙන ප්‍රශ්නේ? ඒ ප්‍රශ්නේ අරගෙන මොකක්ද දැන් ඔය කිව්වේ ප්‍රශ්නේ ඔබලා ගන්න. ඒක අරගෙන ඒක මුල් කරගෙන ඒක විසඳලා. ඒකෙන් නිවන් මාර්ගයට මඟ පෙන්නලා දෙනවා. කොහොම මේවයි පෙන්නලා දුන්නේ. ධර්ම දේශනා කළේ එහෙමයි ඒක නිවන් දකින්න මඟක් වුණා. ලෝකේ අසාරත්වයේ වැටුණා. නිවන සාන්තිය දැක්කා. දැකලා දේශනා අවසානයේදී නිවන් අවබෝධ කළා ඉදා. ඒකයි නියම දහම් ක්‍රමයේ තිබුණේ. මින් අද වෙනකොට මේ බාහිර ප්‍රශ්න තමයි මේ දහම් කියලා ගන්නෙ. මේකේ වැඩක් වෙන්නේ නැහැ. මේ කාලේ වෙනකොට ගැඹුරු දහමක් දුන්නොත් ඒක ප්‍රිය කරන්නේ නැහැ. ප්‍රිය කරන්නේ නැත්තේ මොකද? පළවෙනි කාරණේක තේරෙන්නේ නැහැ. වචන තේරෙන්නේ නැහැ. මේ කාලයක් යනකොට වචන භාවිතා කරලා ඒ වචනේ මොකද අර්ථය කිව්වේ කියලා තෝරගන්න. ඒ වගේ අවස්ථාවක්. අපි දකින්න ඕනේ කොහොම හරි සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ඇතුලින් ධර්ම අවබෝධය ලබා ගන්න. ඒකයි බලන්න ඕනේ. එතකොට ලැබූ මිනිසත් බැවින් ලැබුණ බුද්ධ ශාසනයේ උපරිම ප්‍රයෝජනෙ ගත්තා වෙනවා. සසර දුක දුරු කරගන්න මඟ පාදා ගත්තා වෙනවා. ඉතින් අරයා මෙයා පතල හරියන්නේ නැහැ. අපේ වැඩේ අපි කරගන්න ඕනේ. ඉතින් එහෙම කරන කට්ටිය අපි දොස් කියන්න බෑ. අපි ඊළඟට මේ ප්‍රශ්නයක් තියෙනවා බලමු ඒකත් එක්ක. දැන් මේ තව ප්‍රශ්නයක් කරන්නේ මේ සෝවාන් ඵලලාභියාට සිහින පේනවාද කියලා ප්‍රශ්නයක්. දැන් මේක ප්‍රශ්නයක් නෙමෙයි. මේ සිහින කියන්නේ මනසේ තැන්පත් වෙලා තිබුණේ යම් යම් ආකාර ගති ලක්ෂණ. පෙනෙන ක්‍රම තියෙනවා. දැන් මේ සිහින වලත් මෙහෙම දෙයක් තියෙනවා. අරිහත්ත්වයට පත් වෙච්ච කෙනාට රාග හීන පේන්නේ නැහැ. රාගයේ මුල් කරගත්ත හීන උන්වහන්සේට පේන්නේ නැහැ. ද්වේෂයේ මුල් කරගත්ත හීන උන්වහන්සේට පේන්නේ නැහැ දේශක්ෂේ නිසා. මෝහයේ මුල් කරගත්ත හීන පේන්නේ නැහැ. සාතන් වහන්සේ හීන පේන්නේ නැහැ කිව්වේ හීන පේන
කතාවල් තියෙනවා. වාදයේ කුපිතේ වෙන හීන පේන්නේ තියෙනවා. පිට සෙම කුපිතෙන් හීන පේනවා. සමහරවල් දේවතාව දේව දර්ශනයෙන් පෙන්වන ඒවා තියෙනවා. භූතාදී අමනුෂ්‍ය කොටස් පෙන්වන හීන තියෙනවා. මේ වගේ දේවල් රහතන් වහන්සේට නමුත් ඒ දර්ශනයන් වෙන්න පුළුවන්. ඒවා බාහිරින් එන අරමුණු. අභ්‍යන්තරේ රාගයේ මුල් කරගෙන, ද්වේෂයේ මුල් කරගෙන, මෝහයේ මුල් කරගෙන පේන හීනයක් නැත්නම් රාගාක්ෂය කරු, දේශාක්ෂය කරු, මෝහාක්ෂය කරු අරිහතුන් වහන්සේට ඒව පේන්නේ නැහැ. දැන් කොතනකවත් පෙන්නන්නේ නැහැ සෝවාන් පුද්ගල ඵලලාභියාට හීන පේන්නේ නැහැ කියන කතාව. එහෙම දෙයක් එතන නැහැ. සෝවාන් නෙමෙයි, සකෘදාගාමි අනාගාමි වුණා. අරිහතුන් වහන්සේට රාග දේශ මොහ මුල් කරගත්ත අරමුණු නැති නිසා ඒ බණ්ඩා කරමුණු වෙලා පේන හීනයක් නැහැ. ඒකයි යථාර්ථය. වෙන කිසි විතරක ත්‍රිපිටකයේ බෙල්ලා නැහැ. හීන පේන්නේ නැති කෙනෙක් ගැන එහෙම දෙයක් ගැන. සිහිනවල ස්වභාවයේ හේතුඵල වශයෙන් තේරුම් ගන්න පුළුවන්. රාගක්ෂය කළ කෙනාට රාග හීන නැහැ. රාග සහගත කෙනාට රාග හීන පේනවා. දේශක්ෂය කළාට දේශ හීන නැහැ. ද්වේෂය නොකරපු කෙනාට ඒවා තියෙනවා. බය නැති කෙනාට බය ඇති කරන හීන නැහැ. බය ඇති කෙනාටයි තියෙන්නේ. නැති කෙනාට නැහැ. ඒ වගේ මානසිකත්වයේ අභ්‍යන්තරයේ තුලින් යමක් කැපී ගියා නම් අනුසයත් සමග. අනුසයේ විදිච්ච කෙනාට කාගානුසයේ කැපුණා, ද්වේෂානුසයේ, මෝහානුසයේ කැපිච්ච නිසා රාග දේශ මොහ හීන පේන්නේ අරිහතුන් වහන්සේට මොනම හේතුවක්වත් හීන පේන්නේ නැහැ කියලා කතාවක් ගන්න පුළුවන් කමක් නැහැ. හීන කියන ඒවා නොඑක ආකාරයෙන් කියනවා. විවිධාකාර අරමුණු. දැන් ඕනනම් පුළුවන් දේවත්වයටපත් වෙච්ච කෙනෙකුට ඒ දෙවියෙකුට ඇවිදින්න උන්වහන්සේ ඉදිරියේ මොන හරි කියා දෙතින්නේ. එහෙම ඉන්නත් පුළුවන්. අනික උන්වහන්සේගේ නිନ୍ଦ අපේ නිନ୍ଦ හා සමාන නැහැ. සාමාන්‍යයේ නිନ୍ଦ සමාන නැහැ. සාමාන්‍ය නිදාගන්නේ නිදි සුවේයි. ඒක රාගිකයි. රාග සහගතයි. රාග සහගත නිදි සුවේට හිත තියලා තමයි සාමාන්‍ය බුද්ධිලා නිදාන්නේ. ඒ සුඛාස්වාදයක් ලබන නින්දේ සුඛාස්වාදය. ඒ සුවේ ස්වභාවය දැනගන්න පුළුවන් උදේ වෙනකොට හීතල කාලෙක එහෙම ඇහැරෙන්න හිටියොත් එහෙම පාන්දර ඇහැරෙව්වොත් එහෙම වකුටුවේ බුදින්නේ මොකද? නින්ද සුවහින්ද නේද? ඒ සුඛාස්වාද රහිතයි. අන්නේ සුඛාස්වාදී චන්තරක තියනවා නම් සාගක්ෂය කරගෙනාට ඒ සුඛාස්වාදී බැඳිලා නැහැ. ඒ චන්තරාගේ නැහැ. ඒක උන්වහන්සේට සුව නින්දේ සුඛාස්වාදයක් නැහැ. ශරීරයේ යම්කිසි ආකාරයේ අපත්‍ය කොටස් පිට කරලා ශරීරයේ මේ ප්‍රගුණ නියම තත්ත්වෙට ප්‍රබෝධ කරන්න යම් නින්දක් අවශ්‍යද උන්වහන්සේ ඒ නින්දේ ඉන්නවා. අනිකාට වගේ නින්දට මත්වීමක් නැති නිසා නිදි මත උන්වහන්සේට නැහැ. මත් ඇති කරන්නේ ආස්වාදේ. රාතන් වහන්සේට නිදි මත කියන එක නැහැ. විහෙද නැන්නේ විවේක ගන්නවා. ඒකයි උන්වහන්සේ කියන්නේ විවේක ගන්න එකයි නිදි මතින් පේන එකයි දෙකක්. නිදි මත නිසා පත්වෙච්ච බුද්ධිලාට විකෘති හීන පේනවා. ඒ බුද්ධියේ තේන හීනේ තේරුම් ගන්නත් බෑ. සී කල්පනාවත් ඒ වෙලාවේ නෑ හීනේට වහල් වෙලා. ඒ බඳු හීන රහතන් වහන්සේට පේන්නේ හේතු නෑ. සිහින වේලාවේ මනසට පෙන්눔 කරන සිහි ගන්නන දේවල්. සිහින කියන්නේ. ඒකයි ස්වභාවය. මනසට සිහි ගන්නන දේවල් নানা ආකාරයෙන් එන්න පුළුවන්. හැබැයි රහතන් වහන්සේට නිදි මත නැති නිසා, මත වෙච්ච නින්දකුත් නැති නිසා උන්වහන්සේට ඉන්නේ විවේකයෙන් නිදහස වීමක් විතරයි. ඒ වෙනා සමහර උන්වහන්සේ ධානය සුවයෙන් ඉඳ පුළුවන් සැපදී. ඒ සුවේ විනයි. මේ ධර්මයට අරංගු නැති සමහර මත වේ විසුණු වහන්සේලා හෝ දේශකයන් වහන්සේලා දේශනා කරපු තැන් තියෙනවා. ඒකයි මේ මිනිස් අතර ඔය ප්‍රශ්නේ මතුවෙන්නේ. සාතාන වහන්සේ හීන පේන්නේ නැහැ කියලා වචනයක් කිව්ව නැති ඕකේ පිටකටම යනවා. මොකද්ද කියලා විග්‍රහ කිරීමේ හැකියාවක්වත් නෙවෙයි කියන්නේ. මේ ද්වේතාවේ යනු අන්ත දෙකක්. දැන් අන්ත දෙකක් පැවතීම කියලා කිව්වත් අන්ත දෙකේ සම්බන්ධයත් මේකටම නින්නා. දැන් කාමසු කල්යාණ කාණ යෝගයයි අත්තකිලමතාන යෝගයයි කියන මේ දෙකමත් රාග දේශ මොහ සමග සම්බන්ධ වෙලා ඉන්න එකම මිසක්. අත්තකිලමතාන යෝගයේ කාමසු කල්ලිකාණ යෝගයේ මුල මොකද්ද? ඒක රාග දේශ මොහ. අපි ඒකයි විග්‍රහ කරගෙන යනකොට විවිධාකාරයෙන් විග්‍රහ වෙනවා. ඒ විග්‍රහයේ මුල් තුනක් තියෙනවා. රාග මූල, දේශ මූල, මොහ මූල කියලා. ඔය මුල් තුනට ආපුවාම මුල් තුන තුලින් තමයි සියල්ලම අහුවෙන්නේ. අත්තකිලමතාන යෝගයයි කාමසු කල්ලිකාණ යෝගයයි දෙකම තියෙන්නේ රාග දේශ මොහත් එක්කලා. ඉතින් ඒක එතනින් විතරක් ගත්තා කිව්වහම අන්ත දෙකට ගත්තත් ඔය ටික ගත්ත හැකියි. බැරි කමක් නැහැ. ඉතින් එහෙම ගන්න පුළුවන්. දැන් රාග විරාග, සෝද නිරෝධ, ක්‍රියාරිය මේ ආදි වශයෙන් එහෙම ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් කිව්වෙත් ඔය ටිකම තමයි. අන්ත දෙකේ අන්තනේ කෙලවර වුණා නම් ඉවර කරා නම් අන්තයෙන් මිදුණා නම් එතනින්ම රාගක්ෂය, දේශක්ෂය, මොහක්ෂය. ඒකත් ඒ ටිකම තමයි. මේ තවත් අහනා ප්‍රශ්නයක් මේ සප්ත විසුද්ධිය වඩන ආකාරයේ පහදා දෙන්න කියලා මේ තවත් ඉල්ලීමක් කරනවා. දැන් මේ මූලික වශයෙන් අපි සප්ත විසුද්ධිය වශයෙන් ගන්න කොටසට ගත්තා. ඒ ගැනීමේ සිද්ධ වෙන්නේ
අපි අර කිව්ව මුල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණ වෙනකොට සිද්ධ වෙන ක්‍රියාදාමයක් තමයි මේ සත්ත්ව විසුද්ධිය. විග්‍රහ කරලා බලා ගන්න පුළුවන් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයක් අනුගමනය කරනකොට අපි සත්ත්ව විසුද්ධිය දැනගෙන හිටියේ නැතත් ඒ තුලින් යන හැටි. ඒ තුලින් සුද්ධ වෙන හැටි. මේක එකින් එක තෝරා ගන්න පුළුවන්. මේ ලෝකේ අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේ ලෝකී තෝරා ගන්නවා. ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, පටිච්චසමුප්පාද වශයෙන් මේ කොයි ආකාරයෙන් හරි ලෝකය කියන්නේ මෙච්චරක් තෝරාගත්තාම. ඒ තුල අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ ස්වභාවය තෝරාගත්තාම. ඒ ධර්මතාවයෙන් එවිට ගිය දෙයක් ඒ තුල නැහැ කියලා දැනගත්තාම. මනසින් විග්‍රහ කරලා තේරුම් ගත්තට පස්සේ. අන්න ඒ විරාජි ඒ තැනට සිද්ධ වෙන දෙයක්, එයාට සිද්ධ වෙන දෙයක් තමයි ලෝකේ අසාරයි කියලා වැටහෙන්නේ ඥානයි. මේ ලෝකේ හැම එකක්ම අසාරයි. මේ විග්‍රහ කරන්නේ ඇස ආසාරයි, රූපය ආසාරයි, කන ආසාරයි, ශබ්දය ආසාරයි, නාසය ආසාරයි, ගන්ධය ආසාරයි, දිව ආසාරයි, රසය ආසාරයි, කය ආසාරයි, පොට්ටබ්බය ආසාරයි, මන ආසාරයි, ධම්ම ආසාරයි. එහෙනම් රූපස්කන්ධ ආසාරයි, වේදනා ස්කන්ධ ආසාරයි, සංඥා ස්කන්ධ ආසාරයි, සංකාර ස්කන්ධ ආසාරයි, විඥාන ස්කන්ධ ආසාරයි. මේ කොයි එකකින් හරි ලෝකේ ආසාරයි කියන එකයි මේ සියල්ලම කැටි තේරුම. ලෝකයා යමක් යම් තැනක වීද යම් තැනක වීද මතු යම් තැනක වන්නේ සියල්ල ආසාරයි. ওই ටික වැටහුණා නම් එයා ස්කන්ධ වශයෙන් දැනගෙන හිටිය නැත්නම් ඕකම තමයි කිව්වේ. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු ආදී ධාතු 18න් කියපු එකම තමයි ඒ කිව්වේ. චක්කායතන, රූපායතන, සෝතායතන, ශබ්දායතන වශයෙන් ආයතන 12න් කියුවේ ටිකමයි ඔය කිව්වේ. අවිජ්ජාපත්‍ය සංඛාර, සංඛාරපත්‍ය විඥානං ආදී වශයෙන් පෙන්නපු අවිජ්ජා සංඛාර විඥාන නාම රූප ආයතන ආදී වශයෙන් පෙන්නපු කාරණා 12මයි ඒ ලෝකේ කිව්වේ. ඔය ටිකේ ලෝකේ අසාරයි කියන වචනේ දැනගත්තා නම් ඔය සියල්ලම දැනගෙන ඉවරයි. ස්කන්ධ වශයෙන් කිව්වත් ඔය ටික. හැබැයි වචන වශයෙන් දන්නේ නැති වෙන්න පුළුවන්. මෙන්න මේ ටික දැනගත්තාම එයා දැනගන්නවා මෙහෙම දෙයක්. මොකද්ද? යම්කිසි ඇලීමට ගැටීමට හේතු වෙන්නා වූ දෙයක් මං කළා නම් ඒ කරන්න හේතුනේ මේ වටිනා සාරයි කියන දෘෂ්ටිය උනේ. යන්තරයෙන් මේ සාරයි කියන දෘෂ්ටිය යථාබෝධය තුළින් කෙලවර වෙලා අසාර බව වැටහුණා නම් ඒ මට්ටමට ඔහු ලෝකයේ අයුක්තියක් අසාධාරණයක් කරන්න තිබෙච්ච හේතු බිඳිලා යනවා. එහෙනම් මේකෙන් පළමුව සතර ආපාද අටවීමට හේතුකාරක වන පාප දහම් බිඳීමට මඟ පැහැදෙනවා. අන්න මේකට මඟ පැහැදෙන ඉස්සෙල්ලා මොකද වෙන්නේ? ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාරෙහි යෙදෙන මානසිකත්වයක් තිබුණා නම් ඒ දූෂ්‍ය මානසිකත්වයේ ක්‍රමක්‍රමයෙන් ඔහුගෙන් අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. යථාර්ථයේ දැක මොනවාට ප්‍රාණඝාත කරන්නද, මොකද හොරමරවංචා කරන, මොකද සුරාසුරු දුරාචාර පස්සේ කියන මොන යහපතක් ලබන්නද? අසාර ලෝකේ. ඔන්නේ අසාරයි කියන මට්ටම වැටහිලා. ඔය පිළිබඳ ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාරය පිළිබඳ තිබෙනා වූ බලාපොරොත්තු දුර වෙලා යනවා. ප්‍රියභාවය නැති වෙලා යනවා. එතකොට ඔහුට ඇති වෙනවා. එයින් වෙන්ව විරති චෛතසිකයක් ඇති වෙනවා, සංවර භාවයක් ඇති වෙනවා. මොකද බොරු කියලා අනු රවට්ටන්නද, මොකද කේලෙමින් අනු බිඳවන්නද, මොකද පරුස වචනේ හැඩබවට පත් කරන්න, මොකද ප්‍රලාපය දොරවලා හිටන් ලෝකයා ප්‍රලාපයෙන් රස්තිය ආදු කරවන්න මුලාටපත් කරන්නේ. හරයක් නැහැ. මෙන්න මේ අදහස එනවා ලෝකේ අසාරා කියලා වැටහුණ කෙනාට. ඒ පැත්තෙන් විදින හිතේනවා. බොරු කේලම් පරුසවන්ත ප්‍රලාප වලින් ඔහු වෙන් වෙලා ඔහුගේ වචන පිරිසිදු වෙනවා. එයා කලාපේ අවංක වෙනවා. මොනවාට රෝගකම් කරන්නද, මොනවාට තරහ වෙලා ඉන්නද, මොකද මෝඩකම් කරන්නද, මුලාවටපත් වෙලා මේ එළියෙදී ඉන්න. ඒවට ක්‍රියා කරන්නේ මොකටද? මෙන්න මේ මානසිකත්වයේ සුද්ධ වෙන්න පටන් ගන්නවා මේවෙන් අයින් වෙලා. ලෝභ දේශ මොහ මානසිකත්වයේ සුද්ධ වෙනකොට මනස පවිත්‍ර වෙනවා. දැන් මේ පුද්ගලයා ළඟ දකින්න හම්බ වෙනවා සිල් වතක් නෙමෙයි විශේෂයෙන් සුද්ධ වුණ සීලය. ශික්ෂණයක් තියෙනවා. සීල කිව්වේ ශික්ෂණය. මේ දස අකුසලයෙන් වෙන් වෙච්ච බවක් තියෙනවා. නැවත ඒකට වැටෙන්න හේතු නැහැ. දස අකුසලයේ ප්‍රිය කරන ප්‍රියභාවයක්, මధుරභාවයක් වශයෙන් ගත්තා නම් ඒක සදාහටම ඔහුගේ හිතෙන් අහක් වෙලා යනවා. ප්‍රිය කරන්නේ නැහැ ඊට පස්සේ කවදාවත් දස අකුසලෙ. සාන්තපද නම් වූ නිවන තේරුම් ගත්ත දැක්ක ස්පර්ශ කරපු කෙනා. අත්හැරීමේ සාන්තිය, නොවැළීමේ මිදීමේ සාන්තිය දැක්ක කෙනා. දස අකුසලයේ පිළිබඳව බැඳෙන හැදෙන මානසිකත්වයෙන් ඉවත් වුණා. මෙන්න මේ නිසා ඇති වුණා යම් සුද්ධතාවයක් ඇත්නම් මෙන්න මේ ශික්ෂණයට කියනවා නැවතත් වෙනස් කරන්න බැරි, ඛණ්ඩ නැති, චිද්‍ර නැති, සබල නැති, කාල්මාස නැති, අඛණ්ඩ වූ, අචිද්‍ර වූ, අසබල වූ, අකල්මාස වූ චිත්ත ප්‍රහාදී නැගුණා වූ ශික්ෂණය. මෙන්න මේකට කියනවා අරිය කාන්ත සීලය කියලා. මෙන්න මේ කියන ශික්ෂණය ආපුහම ඔහුට සීල විසුද්ධියක් හම්බුණා. විශේෂ සුද්ධියක් හම්බුණා ශික්ෂණය. මෙන්න මේකට කියනවා සීල විසුද්ධිය ලැබුණා. සීල විසුද්ධිය කියන පදේ දැනගෙන හිටියේ නැතුවත් ඒ පළවෙනි සප්ත විසුද්ධියේ පළවෙනි එක කියලා දැනගෙන හිටියේ නැතුවට ඔහු එතෙන්ට ඇවිදින්නේ.
දැන් මෙතෙන්ට ආපු පුද්ගලයා හැම වෙලෙම දකින්නේ නිවන සාන්ත හැටියට ප්‍රණීත හැටියට. තමා යම් පාප ධර්මයකින් මිදුණා නම් ඒක කොච්චර යහපත්ද? අයිතුකම් අසාධාරණකම් වලින් වෙන්නේ මගේ අවංකත්වයේ දැන් තියෙනවා. මගේ වචන පාරිශුද්ධයි. මගේ හිතවිලි පවිත්‍රායි. මෙන්න මේ ගති ලක්ෂණේ හිතට එනවා. මෙන්න මේ සීල විසුද්ධිය සිහි කරනකොට ලැබෙන චිත්ත විසුද්ධිය තමයි ප්‍රථම ධ්‍යාන, ද්විතීය ධ්‍යාන, තෘතීය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියලා ධ්‍යාන. හැබැයි නිකන් ආයේ ධ්‍යාන විසුද්ධිය වෙන්නේ නැහැ. චිත්ත විසුද්ධිය වෙන්නේ නැහැ. මේ ආර්ය මාර්ගයේ දැනගෙන යම් කිසි කෙලෙස් හසුරා ගැලවිලා ගියා නම් ඒ හේතුවෙන් අපේ චිත්ත ප්‍රහාදී ආයි නැති වෙන්න විදිහක් නැහැ. මොකද සත්‍ය අවබෝධය නැගුණු සීලේ නැගුණු චිත්ත ප්‍රහාදී. ඒ චිත්ත ප්‍රහාදී වෙනසෙන්න විදිහක් නැති නිසා ඒ පීති මානස කායව පස්සද්දති පස්සද්ද කාය සුඛන්දේති සුඛිනෝ සමාධියති. මෙන්න මේ ආකාරයෙන් ලැබුණු සමාධියක් නැත්නම් ඒක නැති වෙන්නේ. මෙන්න මේ කියන සමාධි මට්ටමල කියන චිත්ත විසුද්ධියටපත් වෙනවා. ලෝකේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් තේරුම් ගන්න අසාරත්වයේ තේරුම් ගන්න අත්හැරීමෙන් නොවැල්මේ මිදීමෙන් යන්නා වූ නිදහසේ චිත්තනේ නිදහස් චින්තනයි. ඒ නිදහස් අකම්ප්‍ය සමාධියට. ඉතෙක් වතහාගත මූල ධර්මයේ මනසේ පේන්න පටන් ගන්නවා. මේකෙදි මිත්‍යා දෘෂ්ටිය හැටියට සම්මාදිට්ඨිය හැටියට දකින්න මනානුවණ පහළ වෙනවා. ආර්ය සම්මාදිට්ඨිය හැටියට පේන්න පටන් ගන්නවා. මොනවාද සම්මාදිට්ඨිය කියන්නේ? ලෝකේ අනිත්‍ය වශයෙන් දකින්න සම්මාදිට්ඨිය, දුක්ඛ වශයෙන් දකින්න සම්මාදිට්ඨිය, අනාත්ම වශයෙන් දකින්න සම්මාදිට්ඨිය. නිවන සාන්තයි ප්‍රණීතයි කියලා දකින්න සම්මාදිට්ඨිය. මෙන්න මේ සම්මාදිට්ඨිය මේ සාසනයෙන් බැහැර නැති සම්මාදිට්ඨිය. මෙන්න මේ දැකීම විශේෂයක් නිසා. මේක කියන දිට්ඨි විසුද්ධිය. සුද්ධිය විසුද්ධ පාඩපත් වෙනවා. නැවත වාරයක් කවදාත් යා බාහිර මිත්‍යා දෘෂ්ටියට වැටෙන්න තිබුණ හේතු ඉවරයි. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි. දැන් මේ හරියට නිවන් මාර්ගය දකින්නකොට නිවන් සාන්තිය පේනකොට නිවන පිළිබඳව හෝ නිවන් මාර්ගය පිළිබඳව යම් කිසි සැකයක් තිබුණා නම් ඔහු සැකේ ඉක්ම යනවා. ඔහුගේ සැකේ නෑ දැන්. තමන්ගේ අත්දැකීමක් තියෙන නිසා. මෙන්න මේකට කියනවා කාංකාහේවත් සැකයෙන් විතරණය කරනවා කියන්නේ විශේෂයෙන් තරණය කරනවා. සැකේ විශේෂයෙන් තරණය කරපු විසුද්ධිය. කාංකා විතරණ විසුද්ධිය. දැන් ඔහුට පේනවා මෙන්න ආර්ය මාර්ගය. මේ බැහැරේ අනාර්ය මාර්ගය. මාර්ගයේ මේකයි අමාර්ගයේ මේකයි කියලා දකින්නකොට මග්ගා මාර්ග ඥාන දර්ශනේ විසුද්ධ බවටපත් වෙනවා. දැන් හොඳට පැහැදිලි. මෙන්න නිවන් මාර්ගය. මෙන්න ලෝක මාර්ගය. ඕක දකින්න පටන් ගත්තා නම් මග්ගා මාර්ග ඥාන දර්ශන විසුද්ධියටපත් වෙනවා. ඒතර ඔහු දන්නවා අමාර්ගයේ හේවත් ලෝකේ දුකට මුල් වෙන පැත්ත. මහ භයානකයි. නිවන්ට මුල් වෙන්නා වූ යම්කිසි මාර්ගයක් ඇද්ද? අප්‍රමාදයෙන් යුතුව අනුගමනය කළේ. මෙන්න මේ සිහියෙන්ට මොකද වෙන්නේ? පටිපදා ඥාන දර්ශන විසුද්ධියට වහිනවා. ප්‍රතිපදාවෙන් අහකට යන්නේ. එතන මොකද මේකේ ප්‍රතිඵලයේ වශයෙන් සාන්ත වූ ප්‍රණීත වූ නිවන පූර්ණයට ඥාන දර්ශන විසුද්ධිය ආවා. නිවන චතුරාර්ය සත්‍ය දැකලා පූර්ණ කරන විසුද්ධිය. ඕකට කියනවා ඥාන දර්ශන විසුද්ධිය. මේ සත්‍ය විසුද්ධිය අපි දැනගෙන හිටියත් නැතත් යන්නේ ඕකේ තමයි. දැනගන්න එක ක්‍රමහතාවක් තියෙන බව දැනගන්න පුළුවන්. නිවැරදි ක්‍රමහතාව මේ සත්‍ය විසුද්ධිය කියන එක දැක්ක හැකියි. ඉතින් අපි ආර්ය මාර්ගය අනුගමනය කරන කෙනා කොහොමවත් යන්නේ සත්‍ය විසුද්ධිය තුල. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල, සතර සතිපට්ඨානය තුල. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒතරමයි ගමන් කරන්නේ. අපේ ස්වාමීන් වහන්සේ නමක් ගැන මේ යම් කිසි කතාවක් තියෙනවා. මෙහෙම එකක් තියෙන බව යොමු වෙලා තිබුණ අවස්ථාවක් තිබුණා. මොකද මේ අලෝක පැත්තේ ප්‍රදේශයක ස්වාමීන් වහන්සේ නමගේ ජීවිතයේ අවසානයේ අරිහත්යෙන් කෙරවර වෙච්ච අවස්ථාවක් ගැන. මේ තාම ඇද සිද්ධියක්. මේව සිද්ධියක් මටත් යොමු කරලා තිබුණා. නමුත් ඒක ඇත්තේ බැලිය විතරක් නිසා සමාධිය යොමු කරලා බලනකොට දැකපු සිද්ධියක් තිබුණා. අධ්‍යාපන තුනකට ඉස්සෙල්ලා කොට විහෙර කියන පැත්තේ දැඩිගම පැත්තට කුරු පැත්තක පදිංචිලා හිටපු මිනිස්සෙක් කියලා ඉන්න කාලෙක බණහලා සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනෙක් තමයි මේ පැත්තේ එක්තරා විසුණු වහන්සේ නම. අධ්‍යාපන තුනකට ඇවිදින්න මේ තුන්වෙනි අධ්‍යාපනයේදී සකෘදාගාමී ඵලයටපත් වෙලා යම්කිසි මේ ක්ෂණිකව දැක්ක යම්කිසි කෙනෙකුට වෙන මහා විනාශයක් දැකලා. ගහකින් වැහලා නැත්නම් යමකින් වැහලා කෙනෙක් මැරෙනවා දැකලා. කාම ලෝකේ අසාරත්වයේ වැටහිලා ක්ෂණික වැටහීමකින් අනාගාමී ඵලයටපත් වෙලා ඉඳලා. අන්තිමට මරණාසන්න මොහොතකදී මේ කයෙන් ඉවත් වෙනවත් එක්කලා අවබෝධය පූර්ණ කරලා සමාධියෙන් ආලෝකයටපත් වෙලා ඒ රූපාවචර වන්නාව සමාධියට ඉක්ම ගිහිලා අනිත්‍ය දුක අනාත්ම වශයෙන් වැටහිලා
ගමන කෙලවර කළා. ආලෝකයේ මතුවලා එළියට ගියා. ඇඟෙන් අඩියක් අතුරට යන්න හම්බුන්නේ. එතනින්ම ආලෝකේ නිවිලා ගියා කෙලවර වුණා. ආගියටක් මොකුත් නෑ. එහෙම කෙනෙක් දැකලා ඉන්න උන්වහන්සේගේ අපේ මේ ස්වාමීන් වහන්සේගේ ඉස්සලා හිටපදින කර්මස්ථානාචාර හාමුදුරුවෝ. උන්වහන්සේ පුත්‍රයාට පස්සේ එන්නාගේ ආදාහනය කළාට පස්සේ ඇට සැකිල්ල එහෙමව තියෙනවා. ඇට සැකිල්ල දැවිලා නැහැ. මසුවි කමයි විතරයි පිච්චිලා තියෙන්නේ. සුදු ඇට එහෙමයි දතුත් ඇඟිලි පුරු පවා දැවිලා නැති එකක් තියෙනවා. ප්‍රාතිහාර්යයක් වශයෙන් දකින්න. දැන් ඉතින් ඒකතු කරලා උන්වහන්සේලා වත්නා චෛත්‍ය හදන්න හදනවා ගොඩනගලා. ඉතින් නමුත් ඒක මොකද්ද කියලා කවුරුවත් දන්නේ නැහැ. ඕම සිද්ධියක් සමාධියේ මට යමු වුණා. ඒක මම කීප දෙනෙක්ට කිව්වා. ඒක දැන් ලැබුගින්නක් වගේ ගිහිල්ලා මෙතන නොදයක් වෙලා කිව්වා. මේ සිද්ධිය ඕකයි. දැන් මේ ජීවත් වෙන පරිසරය තුලින් සතර සතිපට්ඨානීය වඩනාකාරයේ පැහැදිලි කර දෙන්නේ. දැන් අපි දකින්න ඕනේ මොකද්ද මේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා මේ සතර සතිපට්ඨානීය කියලා අපි ඔකට කියනවා. නිවන සඳහා සිහි ගන්නවන්න. නිවනට හිත පිහිටවන්න. අපි දැකිය යුතු දෙයක් තියෙනවා. ගින්න දකින්න ඕනේ. නිවන්න ඉස්සෙල්ලා ගිනි දකින්න ඕනේ. යම් තැනක ගිනි දැකේ නැත්නම් නිවන් එකක් අපිට නැහැ. කුමකින්ද ගිනි හටගන්නේ? දර වලින් ගිනි හට ගන්නවා දැක්කොත්. දර ටික අයින් කළොත් ගිනි නිවෙන බව දකින්න. තව දර එකතු කළොත් ගිනි වැඩි වෙන බව දකින්න. මෙන්න මේ වගේ අපි දකිනවා. අපේ ක්‍රියාකාරකමේ කය මෙහෙයවලා කරන වැඩ පිළිවෙලක් තියෙනවා. ලෝක සත්‍යය රාගයට කය මෙහෙයවනවා, දේශයට කය මෙහෙයවනවා, මෝහයට කය මෙහෙයවනවා. රාග සහගත, දේශ සහගත, මෝහ සහගත අදහස් ඉෂ්ට කරගන්න. බලාපොරොත්තු වෙයි. මේ ශාරීරියේ මෙහෙයවනවා හැම එකටම. මෙන්න මේ අපි ශාරීරියේ මෙහෙයවන හැම ක්‍රියාවලියක් ගානේ මනස සිහියෙන් හිටියෝ. මොකද මම මෙහෙම කරන්නේ? මෙන්න මේක හැම වෙලෙම සිහියෙන් ඉන්නවනම් මම මේ කරන වැඩේ රාගයට, ද්වේෂයට, මෝහයට හේතු වෙන එකක්ද? ඒ සමාත මනසියට ගෝචර වෙනවනම් මෙන්න මේ විලාසෙදි අපි දකිනවා. ඒක නිවන් මාර්ග නෙමෙයි. ඒක ගිනි මාර්ග. සසර ගමන්ට හේතු වෙන මාර්ග. සසර ගමන්ට හේතු වෙන දෘෂ්ටිය තමයි මේ ලෝකේ වටිනවා කියලා ආවේ. ඒකයි මට මේ රාග සහගතව ක්‍රියා කරන්න හිතෙන්නේ. ද්වේෂයට දැන දීලා ක්‍රියා කරන්න හිතෙන්නේ. මුලාවට දැන දීලා ක්‍රියා කරන්න හිතෙන්නේ කියලා අපිට මනස 100ට එන්න ඕනේ. මෙන්න මේ 100ට ආවට පස්සේ අපිට නිගමනයක් එනවා. මේ විදිහට ක්‍රියා කළොත් මොකද්ද වෙන්නේ? රාගය හොඳයි කියලා ගත්ත දෘෂ්ටි අවිද්‍යාව. ඒ හොඳයි කියන දෘෂ්ටියෙන් කරපු ක්‍රියාවක් නැත්නම් අවිද්‍යාපත්‍ය කාය සංඛාරා. අවිද්‍යාපත්‍ය සංඛාරා කියන එක කාය සංඛාර වලට, වචී සංඛාර වලට, චිත්ත සංඛාර වලට බෙදෙනකොට. කය ක්‍රියාත්මක කිරීමෙන් හටගත්තේ මොකද්ද? අවිද්‍යාපත්‍ය කාය සංඛාරා. අන විග්‍රහ කරලා බලන්න ඕනේ පරිත්‍යාසෝපාදියෝ තියෙන්නේ. සාගරයක් වෙන කිව්වේ ඒකයි. හැම එකම විග්‍රහ කරලා බලන්න ඕනේ. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කාය සංකාර හට ගන්නවනම් මේ ඒක නේද වෙන්නේ? එහෙනම් මේක කරන්නේ මම සතියෙන් තොරවනේ. මට සතිය තියනවා නම් සතිය පිහිටියන්න. මම මේ පෙනිපෙනී අවිද්‍යාව ප්‍රත්‍යය අරගෙන මේ කාය සංකාරය ගොඩ නගනවා. අපි මනස 100ෙන් තේරුම් ගන්න ඕනේ. යම් කාය සංඛාරයක් ගොඩ නැගුවොත් මට සිද්ධ වෙන්නේ මේ අවිද්‍යාව සහගත ගොඩ නැගුව සංඛාරයක අනුකූල විඥානය පහළ වෙන එක නවත්තන්න බෑ. හේතුවේ ඵලෙ ලැබෙන්න ඕනේ. එහෙනම් මේ සංඛාරය ඇසුරු කළොත් සංඛාර ආහාර කරගෙන සංඛාරය තුලින් ගොඩ නැගිලා නැගින්නේ මොකද්ද? සංඛාරපත්‍ය විඥාන. මොකද්ද විඥානේ? රාග සහගතව නම් ඇසුරු කළේ විඥානේ රාගිකයි. ද්වේෂ සහගතව නම් ඒ හිතින් කයෙන් ඇසුරු කළේ විඥානේ ද්වේෂ සහගතයි. මේ ආකාරයෙන් මෝඩ වැඩකට නම් ඇසුරු කළේ විඥානේ මෝහ සහගතයි. එහෙනම් රාග විඥානේ, ද්වේෂ විඥානේ, මෝහ විඥානේ මිදෙන්න බෑ. හේතුවක් නිසා හටගන්න ඵලයක් නම් හේතුව මොකද්ද? එබඳු වන්නා වූ රාගය හොඳයි කියන අවිද්‍යාවෙන් යුතුව එබඳු වන්නා වූ ක්‍රියා කරපු නිසා, ඒ ක්‍රියාවක බැහැගත්ත නිසා, ඒ පසු හබාගිය නිසා, හබා යන නිසා තමයි මේක වෙන්නේ. අන්න ඒක දැනගෙන හිටියනම් ක්‍රියාත්මක අදහස එනකොටම මේක රාගිකයි කියලා දැනගත්ත ඔන්න රාග සංකාරය ක්‍රියාත්මක වෙන්නයි ඉන්නේ. ඕක ක්‍රියාත්මක වුණ සංකාරපත්‍ය විඥානං කියලාම රාග විඥානය පහළ වෙනවා. ඊට පස්සේ මට අසහනිය මතුවෙනවා. නවත්ත ගන්න බැහැ රාග අදහසම පතුවිලා බැහැගෙන විඥානපත්‍ය නාම රූපං කියලා හිතේ වහිනවා. මට ඒකෙන් මිදෙන්න බෑ. එතන මගේ ඇස කන දිව නාසය ශරීරය මම පාලනය කරගන්න බෑ. ඒවට ආයතනලා ඊපස්සේ හඹා යනවා.
නාම රූපච්ඡ සලආයතන කියන එකට බහිඳ වෙනවා. එතකොට මට ඒ ස්පර්ශ ලැබෙනවා. සලආයතන පත්‍යයෙන් ස්පර්ශ වෙනවා. රාග ස්පර්ශමයි ඉන්නේ ඒක. පස්සපච්චය වේදනා කියන රාග විඳිනේ මට මතුවෙනවා. ඒක ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවයෙන් ගන්න ගියාම මොකද වෙන්නේ? වේදනාපච්චය තණ්හා කියලා ඇලෙන්න වෙනවා. තණ්හාපච්චය උපාදාන කියලා බැඳෙන්න වෙනවා. හේතුයේ ඵලයේ වශයෙන් බැඳීම බලවත් වෙනවා. උපාදානපච්චය භව කියම රාග භවටපත් වෙනවා. එහෙනම් මට රාග જાතියකින් අහක් වෙන්න බෑ. ඒ රාගී අයිතිකම් අසාධාරණකම් ඇතුව කරගන්න. එක්කෝ ගැරන්ටි එක එක්කෝ ණය එක එක්කෝ බඩදාන සතෙක් හරි වෙලා. ඒ જાතිය තීසං කොට වැටෙන්නත් මට සිද්ධ වෙනවා. ඒ જાතිය මම මිදිලා නැහැ නෙහිම. එහෙනම් මෙන්න චක්‍රයේ තුලින් ලෝකේ හට ගන්න හැටි. මේක මනසේ නුවණින් සිහි කරපු කෙනා දකිනවා මෙන්න සමුදය ධර්මය. සමුදය වෙන්නේ මෙහිමයි. යම් කිසි සමුදය ධර්ම. දැන් මේවා නැති කරන්න පුළුවන්. හැබැයි අසහනීයටපත් වෙලා අනේ මට විචලියා කිය ඉන්න දෙයක් නෙමෙයි. මේකෙන් මිදෙන්න පුළුවන් එකක්. නිරෝධ ධර්මය. හේතුවක් නිසා උදා වෙනවා. හේතු උදා වෙන්නේ නැත්නම් ඵලයේ උදා වෙන්නේ නැහැ. ඊමස්මින් සති ඉදං හෝති මේ ඇති කල්ලි මේ වේ. ඊමස උපාදාය ඉදං උප මේ උපන් කල්ලි මේ උපදී. නැන්නා වෙන්නේ නැහැ. ඊමස්මින් අසති ඉදං නොහෝති. මේ නැති කල්ලි මේ නොවේ. ඊමස මස නිරෝධා ඉදන් නිරුද්ධති. මේක නිරෝධ වෙනා උදා වුණේ නැත්නම් මේ හේතුව උදා වෙන්නේ නැහැ මේ ඵලයේ උදා වෙන්නේ නැහැ. මෙන්න මේ ධර්ම න්‍යාය දැනගෙන. දැන් මම ඉන්නවා මට පුළුවන් මේකට බය වෙන්න ඕනේ නැහැ. රාගය නිසා මාව ගෙනියන්න බෑ. සතුරු කුලොත් ගෙනියන්න. මම මේකේ මිදුණොත් මොන විදිහේ දසමාර සේනාවක් ආවා කිව්වත් මාව ගෙනියන්න බෑ. කාටවත් මාව දුගතියට ඇදලා දාන්නත් බෑ. සසර ගමට ඇදලා දාන්නත් බෑ. එහෙනම් මිදීම තියෙන්නේ මා අතේ. කවුරුවත් අතේ නෙමෙයි. එහෙනම් මම යම් කිසි රාග අදහස දැනගත්තාම රාගයේ ආදීනව සහිතයි. රාගයේ අපාරයි. රාගයේ මහා මර උගුලක්. රාගය තමයි මේ ලෝකේ විනාශයටපත් කරලා මෙච්චර කාල ආන්ත සංසාරේ ගිනවනම් ගෙනාවේ. දැන් ඇදගෙන යන්නේ. දැන් අසහනිය දෙන්නේ. පතු අසහනිය ඇති කරවන්නේ. ඔය පස්සේ ගියෝ. මෙන්න මේ මනස හියෙන් නුවණින් ඔය ටික තේරුම් අරගත්ත කෙනා ඔය නුවණින් හිටියනම් සතියෙන් ඉන්නවා කියන්නේ ඔන්න ඕක දැකලා ඉන්නේ. අන්නේ සතියෙන් හිටියනම් මොකද වෙන්නේ? සතිය පිහිටවා ගන්නවා හැම මොහොතක අපේ ක්‍රියාකාරකම් දැකලා. එයා සාග සහගතව කිසිම ක්‍රියාවකට මං ඉඩ දෙන්නේ නැහැ. ඒකෙන් මුදවනවා. කුමක් නිසා දෙන්නේ? සාගය ගැන කතා කරන්න පටන්ගෙන හිතන්න පටන් ගත්තාම තමයි මේවට තවත් දර වෙන්නේ. මේවා තමයි මේකට ආධාර. එහෙනම් මොකද කරන්න ඕනේ? ඒ බඳු කතා නවත්තනවා. කට පියා ගන්නවා ලස්සනට. සාගික කතා කියන්න යන්නේ නැහැ. ඇයි කියන්න හිතෙන්නේ? හිතන්න ගියාම මේ පැත්තට යොමු වෙන්නේ. හිතට එනකොටම දැනගන්නවා වහාම ඉවත් කළ යුතුයි. මනසියෙන් ඉඳලා දැනගන්නවා මෙන්න සාග උල්පතක්. සාග හිතවිල්ල. සාග හිතවිල්ල පාලනය කරගන්න බලාපොරොත්තු වෙන ක්‍රමක්‍රමයේ මොකද වෙන්නේ? අන්න කායානුපස්සනාව වැඩිෙන්න පටන් ගන්නවා. මෙන්න මෙතනින් දැනගන්නවා සතර සතිපට්ඨානින් කායානුපස්සනාව වෙන හැටි. අයි කරගන්න ක්‍රම උපක්‍රම දීලා තියෙනවා. උපක්‍රමයේ පිළිසිදු වෙන හැටි. අනිත්‍ය වශයෙන් බලන්න, දුක්ඛ වශයෙන් බලන්න, අනාත්ම වශයෙන් බලන්න. මේ ප්‍රධානම කාරණා. එහෙම නැත්නම් මේ රාගය උල් වශයෙන් දකින්න. ගිනි වශයෙන් දකින්න. තුවාලයක් වගේ දකින්න. හැර උපුරුණු ගෙඩියක් හා සමානව සිහි කරන්නේ කි ස්වභාවය. මේ තුලින් ඇතිවෙනා වූ ආදීනව දකින්න. විවිධාකාරයෙන් බලන්න පුරුදු වෙන්න කියලා කියන උපක්‍රම. අන්න සිහි කරන්නේ. මේ විදිහේ සිහි කරේ නැනොත් මොකද වෙන්නේ? සාගයේ සඳහා යම් බැඳීමක්, හැඳීමක් හිතනවා වරිනවා කියන හැඟීම තමයි. හැඟීම දුරු වෙනකොට අවිද්‍යාව දුරු වෙනවා. දුරු වෙනකොට මොකද වෙන්නේ? පෙර සාගසහගතව මේ කය ක්‍රියාත්මක කරපු යම් කිසි ක්‍රමයක් තිබුණා නම් දැන් ඒකට ක්‍රියාත්මක කරන අදහස නැති වෙනවා. කැමැත්ත නැති වෙලා ගියා. මෙන්න ක්‍රමක්‍රමෙන් මිදෙන ආකාරයේ රාග දේශ මොහයන්දී කය ක්‍රියාවලිය මුදවා ගන්න ආකාරය. යම් කාය සංකාරයක් දුන්නා නම් ඒක නැති කරුවා කායන පස්සනාව සම්පූර්ණයි. ඒනේ වින්දනයක් දැක්කම රාග වින්දනයක් ප්‍රිය නම් මధుර නම් ප්‍රිය වශයෙන් මధుර වශයෙන් හිතන්න ඒ හේතුවෙන් තමයි අර වින්දනයේ මතුවලා රාග පැතර යොමු කරන්නේ. ද්වේෂයට අනුකූලව හිතන්න තමයි ද්වේෂයේ පැතර නැඹුරු වෙලා හිතවිලි ක්‍රියාවදන් නැගින්නේ. ඒතර ඒ වගේ අපි මේක දැනගත්තාම රාග දේශ මොකද දෙකමත් වෙන හේතු වෙන ආස්වාද වින්දනයක් නැත්තම් ඒ ආස්වාද වින්දනය ගැන යලි යලි හිතනකොට තමයි ඒක නැඹුරු වෙනකොට තමයි මනස ඒකටපත් වෙන්නේ. අපි විඳින වේදනාව පිළිබඳව මම එහෙම පැත්තකට යොමු වෙනවා කියලා මනස සිහියෙන් ඉන්න ඕනේ.
සාගසහගත හෝ ද්වේෂසහගත හෝ මෝහසහගත හෝ ආස්වාදසහගත වේදනාව ලෝකේ පැවැත්මට හේතු වෙන එකක් මම භුක්ති විඳින්න යනවාද? ඒ බඳු වින්දනයේට යන නිසාම තමයි අවිද්‍යාවේ මුල. ඇයි ඒව ආස්වාදයි කියලා ගන්න? හරවත් කියලා ගත්තේ. දැන් ඔය වේදනාව අසහාරයි. ඒක දකින්න. ඒ රූපත් අසහාරයි. ඒ වේදනාවත් අසහාරයි. ඒ ටික දකින්න පටන් ගත්තාම මොකද වෙන්නේ? වේදනානුපස්සනාව උතන හිට වෙනවා. මේ වේදනාව පස්සේ ගියොත් සසර ගමනට සාගදේශ මොහයන්. ඒකෙන් අහගෙන නිරාමිස වේදනාව පස්සේ ගියොත් ඒ එකින් එකට ගිලිහිලා යනවා. ගිහිලා ඉතින් අන්තිමට නිරෝධයට යන කම යනවා. කෙලවර වෙන කම යනවා. වේදනාව නිරෝධ කරගෙන. අනේ වේදනා මාර්ගයේ මේකයි වේදනා නිරෝධ මාර්ගයේ මේකයි කියලා තේරුම් අරගත්තට පස්සේ එනේන වේදනාව පිළිබඳව අන්නේ જાතියෙන් දකින්න ඕන. දැන් ඔකට කියන්නේ වේදනාවක් කිය ඉන්නේ. ඒක වේදනාව දිහා බලා ඉන්නේ. කායික වේදනාවක් එනවා නම් කායික වේදනාවට හේතුව කය. ඈ? නෑ ඒකෙන් බලන්න. ඒ මානසිකත් ඒකෙන් බලන්න. කායික වේදනාවක් එනවා නම් වේදනාවට හේතුව වේදනා නිරෝධයේ වේදනා නිරෝධ මාර්ගය. හතර දැනගන්න වේදනාව පිළිසින් දකින්න. දුක් වේදනා, දෝමනස වේදනා, සුඛ වේදනා, සෝමනස වේදනා. මේ වේදනා උපේක්ෂා වේදනාක පස් ආකාරයකට බෙදෙනවා. දුක් වේදනාව කායට දැනෙනවා, දෝමනස් වේදනාව හිතට දැනෙනවා. සුඛ වේදනාව කායට දැනෙනවා, සෝමනස් වේදනාව හිතට දැනෙනවා, උපේක්ෂා වේදනාව හිතට දැනෙනවා. එතකොට මේ දැනෙන වේදනාවන් පිළිබඳවත් අපි දකින්න ඕනේ. මේ දැනෙන සුඛ වේදනාව හෝ දුක් වේදනාව කුමකින් හටගන්න එකද? කාය නිසා හටගන්න එක, කාය නිසා හටගන්න බව දකින්නවා. එහෙනම් කායික වේදනාවට හේතුව කය. මේ කය නොතිබුණා නම් කායික වේදනාවක් එතන නැගෙනවා. ඇහැ නොතිබුණා නම් ඇහැ නැවති මස්කුලියේ වේදනාවක් එනවාද? කන නොදැබුණා නම් කංකයක් කොමක් හරි කනේ වේදනාවක් එනවාද? නාසය නොතිබුණ තැන නාසයේ වේදනාවක් මතුවේද? හේතු තියෙනවාද? දිව මුල් කරගත්ත තැන දිවේ වේදනාවක් දිව නැති තැන මතුවේද? කය මුල් කරගෙන හටගන්න වේදනාවක් නැත්නම් කය නැති තැන මතුවේද? කය ඇති තැන කායික වේදනාවක් එනවා, කය නැත්නම් යම් තැනක කායික වේදනාවක් නැහැ. එහෙනම් මට මේ දැනෙන්නේ කායික වේදනාවක් නම් මේකට හේතුව මොකද්ද? පෙර භවයේ මේ කය හොඳයි කියලා ඉතින් ගත්ත මුලා දෘෂ්ටි අවිද්‍යාවේ නිගමනයේ නිසා මේ කුණුගොඩ කරගහගෙන කුණුගොඩ ගොඩනගාගෙන. දැන් ඒ ගොඩනගාගත්ත කුණුගොඩ තමයි මේ දෙතිස් කුණු කොටාසින් හටගත්ත මේ කුණුගොඩ. දැන් මේ කුණුගොඩ මම මොනවා කරන්නද මේක විපාකේ ඉන්නේ. දැන් මේක තියෙනකම් මේකට වේදනාව එනවා. ඉතින් මොකක් කරන්නද? කකුල නවාගෙන ඉන්නකොට නම් මේ වේදනාව ආවේ. දැන් වේදනාවට ඒකට ප්‍රතිකාරයක් තියෙනවා. කකුල දිගාරපුවාම වේදනාව ඉවරයි. ඉතින් කකුල දිගාර ගන්නවනේ. හේතුඵල දැකලා වේදනාවට උද කරන්නේ කොහොමයි? කයේ වේදනාවක් එනකොට හිදෙනවා කියන එක නෙමෙයි කරන්නේ. හිදෙන්න හේතුව මොකද්ද? සමහරවිට වාත වේදනාවක් හැදිලා මේ රිදීම කියන්නේ උපක්‍රමයක්. මේ කයට ඇතිවෙනා වූ බාධකයක් දුරු කරගන්න, කරදරයක් එනකොට ඒක දුරු කරගන්න දෙන පෙර නිමිත්තක්. ඒ පෙර නිමිත්ත සලකන්නේ නැතුව හිටියොත් ඒ නහර හිර වෙලා තද වෙලා අන්තරේ ලේ ගමන් කිරීම නැති වෙලා ඒකෙන් හට ගන්න පුළුවන් ඊට වඩා ආබාධය. දැන් මේ විලාසෙදි ඒකට පෙර නිමිත්තක් මතු කරනවා. දැන් ඉතින් කකුල දිග අරපන්. මොකද ලේ ගමන් කරන්නේ හිර වෙලා තියෙන්නේ. අන්න උපක්‍රමයක් ඉදිරියට කය ආරක්ෂාවට. හිතෙන එක කායික සිදීමක්. හිතෙනවා කියලා එහෙම තියා හිටියොත් අපි ඒ උපක්‍රමයෙන් ප්‍රයෝජන ගන්න තු ඉන්නකොට හොර වෙන්නත් ඒකයි. අන්තිමට බලනකොට එහෙමත් වෙන්න පුළුවන්. එහෙනම් මේ කයට වේදනාව ඇති වෙන ක්‍රමය ඇතිලා තියෙන්නේ. මේ කය ආරක්ෂාවට. ඉතින් අකුලගෙන ඉන්නකොට කැක්කුම නම් දිග අර ගන්න ඕනේ. ඒතකොට ලේ ගමන හරි ගියා නම් ඒ කැක්කුම ඉවරයි. ඒතර එහෙම නැත්නම් වාපිසියම් ආදී හිරවීමත් පදවීමක් නිසා තියෙන වේදනාවක් නම් එහෙම ඉරියව් වෙනස් කර ගන්න බැරි එක නම් මේක බේදකින් කර ගන්න පුළුවන් නම් ඒකට බේතක් බොන්න ඕනේ. මේ වේදනාව මෙහෙම හැදිච්ච එක. ඒක නිරෝධය කරන්න නම් මේකට මේ කායික වේදනාවට මෙන්න මේ ප්‍රතිකර්මය කරන්න ඕනේ. වේදනාව හේතුව වේදනා නිරෝධයේ මාර්ගය. කායික කරන හරිය ඒ ටිකයි. මානසික වේදනාවලට ඒ වේද හරියන්නේ නැහැ එකක්වත්. ඒකට එක්ක මොකද්ද? අවිද්‍යාවයි තෘෂ්ණාවයි තමයි ඒකට මුල. අන්න අවිද්‍යාව දුරු කිරීමේ රෝග නිරාකරණය කරගන්න ඕනේ ඒක. මේ දෙක දැනගන්න ඕනේ. මේ මානසික වේදනාව, හිතෙනවා වේදනාව කියන බෑ. සංවේගය කියන බෑ. මොකද්ද සංවේගය? හරි වැඩි නිතරම මතක් වෙනවා ශෝකය කියලා කිව්වොත් හරියන්නේ නැහැ. මොකද්ද මේ ශෝකය ආවේ? හරි වැඩි මගේ පුතාට මෙහෙම ප්‍රශ්නයක් වෙලාන්නේ. අන්න මගේ පුතා කියලා අල්ලගත්ත එක. මගේ පුතා කියලා අල්ලගත්ත එකයි මේ වේදනාව දෙන්නේ. අන් දුක් දුම්නස් වේදනාවක් දෙනවා. කරදරයක් නේ පුතාට.
පුතා කියලා අල්ලාගත්ත එකේ තියෙන ආදීනව බලන්න ඕනේ. ඒතර දකින්නවා. පුතා කියලා අල්ලාගත්ත චන්දරාගය නිසායි මේ ශෝකයේ මුල. ශෝකයට හේතුයි. මේ චන්දරාගය නිරෝධ කරලා දැම්මම නම් ශෝක නිරෝධයි. ඒකට මාර්ගය මොකද්ද? මේ පුතා කියලා අල්ලාගත්ත දෘෂ්ටිය බව දැනගන්න. මම අල්ලාගෙන ඉන්න මගේ මානසිකත්වයෙන් ගොඩනගාගත්ත දෘෂ්ටියක් නිසා. මේක ඇත්තද? කොහෙද මගේ පුතා කියන එකක් ලෝකේ තියෙන්නේ? අල්ලාගත්ත දෘෂ්ටිය නිසා හිර වෙලා හිටම මගේ පුතා කියන දෘෂ්ටියක් ඇති කරගත්ත නිසා නේද? ඒ කරදරේ එන්නට මම මානසික දුක් වෙන්නේ. ඒ ලෝක යන එක සත්‍යයි. මං ඒ ලෝකේ දැසලාගෙන යන සත්‍යය මට කියලා ආවෙත් නෑ. මට කියලා මැරෙන්නෙත් නෑ යන්නෙත් නෑ. උන් මට ඕන විදිහට ජීවත් වෙන්නෙත් නෑ. මං උන්ට ඕන විදිහට ජීවත් වෙන්නෙත් නෑ. උඹට තාත්තා වෙන්න මං කල්පිය යනවා කියලා එහෙම ආවෙත් නෑ. උපන්නෙත් නෑ. එහෙනම් දැන් මගේ උන්ගේ තියෙන සම්බන්ධය මොකද්ද? අනේ සිහි කරන්නේ නැති නිසා, යථාර්ථය නොදකින්න නිසා පුත්‍ර දෘෂ්ටි අරගන්න බෑ. තමන්ගේ දරු දෘෂ්ටි අරගන්න බෑ. ඉතින් දරු දෘෂ්ටි ඇරෙන්න හේතු වෙන්නා වූ අවිද්‍යාව අපි දකින්න ඕනේ. එහෙම දකින්නකොට එකින් එකට මට කියලා ආවෙත් නැති, මම ගෙන්නගත්තේත් නැති මේ ලෝකේ සත්‍යයේ ඒ සත්‍යයේ කර්ම බලවේගයට අනුකූලව චන්දරාගයෙන් බැඳුණු අවිද්‍යාව ප්‍රශ්නාතික තිබිච්ච නිසාම මිනිසත් බව හොඳයි කියන තැනක් තිබිච්ච නිසාම ඔහුගේ ගතියට අනුකූලව මගේ මොහො මට දාවහො මගේ කුසකහො ඇදිලා ඇතුළු වුණා. පිහිටියා. මම කියලා කරපු වැඩක් නෙමෙයි. ඒ නිසා හටගෙන උපන්නා. මාත්තාව එහෙමයි, එයා යන්නෙත් එහෙමයි. ඉතින් මට කියලා මැරෙන්නෙත් නෑ යන්නෙත් නෑ. මට ඕන එකක් කරන්නත් බෑ. මං උන්ට ඕන හැටියට ඉන්නෙත් නෑ යන්නෙත් නෑ. ඒක මගේ කර්ම ශක්තියට අනුකූලව මගේ ක්‍රියාකලාපයට අනුකූලව මට සිද්ධ වෙයි. ඕන් කරපු කර්ම ශක්තියට අනුකූලව ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය ඔවුන්ට සිද්ධ වෙයි. අතලමල හදාගත්ත ආගන්තුක අයිතිවාසිකමක් හින්දා මට මේ හැදිලා තියෙන්නේ මේ සෝපේ. ඕක දැනගත්තා නම් මොකද වෙන්නේ? ඒක ඔප්පු කරගන්න පුළුවන්. ඕගානි දරුවෝ තව ආයෙත් ඉන්නවා. උන්ට කරදරයක් වුණාම මට අමාරුවක් තියෙනවා. ඒත් නෑ. එනනම් මේ කාටවත් කරදරයක් වුණාම අමාරුව නෙමෙයි මට වෙලා තියෙන්නේ. මගේ දෘෂ්ටිය නිසා හැදිච්ච අමාරුව. පුත්‍ර දෘෂ්ටිය නිසා හදාගත්ත එක. මෙන්න මේක දවස ගානේ බලන්න ඕනේ. මේක තමයි උපක්‍රමශීලීව ඒක දකින්න දහම් ක්‍රමය. අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන්, අසාර වශයෙන්, ලෝක ස්වභාවයන් වශයෙන් ඔහොම බලන්න පුරුදු වෙන්න ඕනේ. ඒතර කොතනකවත් අපිට බලාගෙන යෑමේදී, නුවණින් මෙනෙහි කිරීමේදී කොතනකවත් සාක්ෂියක් හම්බෙන්නේ නැහැ. ඔහු මගේ කියලා. ඒ සම්බන්ධයක සාක්ෂියක් නැහැ. ඒ අපි හදාගත්ත ගොඩනගාගත්ත දෘෂ්ටිය බව වැටහෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වැටහෙන ක්‍රමක්‍රමෙන් අවිද්‍යාව දුරු වෙනකොට පුත්‍ර දෘෂ්ටිය දුරු වෙලා යනවා. පුත්‍රයායි තිබෙන චන්දරාගයක් තිබුණනම් ඒක දුරු වෙලා යනවා. චන්දරාගය දුරු වුණාට පස්සේ කැඩෙන දාක කැඩෙයි, නැහින දාක නැහි, මවත් එච්චරයි, ලෝකෙත් එච්චරයි. මොනවා කරන්නේ? ලෝකේ බටවත් ලෝකෙටවත් මගේ කිව්වට අනුගේ කිව්වට එහෙම තියෙන එකක් නෙමෙයි. ලෝක සත්‍යය කර්මයේ මුල් කරගෙන දායාද කරගෙන පිළිසකට කරගෙන මේ සතර ගමන හදාගෙන තියෙනවා. ඒ සතරේ බැස්සේ හොඳ එකක් කියලා මේ නරකයකට කැඩෙන ලෝකෙකට බැස්සා, බිඳෙන ලෝකෙට, විනාශ වෙන ලෝකෙට, ලෙඩ හැදෙන ලෝකෙට බැස්සා. ඒකට ඕනේ වදින් සිද්ධ වෙනවා. මේ උනුත් අමාරුවේ මාත් අමාරුවේ ඔක්කොම එකලා මේ අවිද්‍යාවේ නිගමනයක් තියෙන බහැපෙකේ විපාක නේද මේ තියෙන්නේ. මොනවා කරන්නද? පොදෙන් දාවනම් ක්‍රමක්‍රමයෙන් වැඩෙන්නේ මොකද? අර චන්දරාගී ගිලිහෙල යන මත්තමට ශෝකේ තුනී වෙනවා. මෙන්න ශෝකයක් ශෝකයට හේතුව ශෝක නිරෝධය ශෝක නිරෝධ මාර්ගය. ওই ධර්මතාවය ඔහොම බලන්නේ නැතුව මනස හීනුන්නේ දකින්න නැතුව. ශෝකයක් කිය කීිට ඇරෙයි. හිදෙනවා කියනකොට ඇරෙයිද? ඒක ඇරණට එයා යථාර්ථය දැක්කේ. සමහරවල් කැක්කුම ජීවිතේන කැක්කුම කරලා ඊට පස්සේ ඒකේ නැවත ස්නායු ටික අක්‍රිය වෙනවා. ඊට පස්සේ කැක්කුම නැති වෙලා යනවා. කැක්කුම නැතිලා ගියේ ඒ වේදනාව යටනට. වේදනාවට හේතු වෙලා තිබිච්ච හදවීම හැදලා නැහැ නේද? යම් තැනක ලේ ගමන් කරන්නේ නැතුව හිරියක් ආවා. හිරියෙන් හඳුන්ලා දුනා, දැනුම් දුන්නා. ඔය නහරෝගේ ලේ ගමන් කරන්නේ නැහැ. ඔබේ කකුලට ලේ යන්නේ ඒකයි හිරිය. දිගරගනි ඉක්මනට කියන සංඥාව දුන්නේ. හිරියක් කිය හද්ද නැති. මොකද වෙන්නේ? අර ස්නායුවෙන් දුන්නේ බොහොම ටික වෙලාවක ඔක දෙන්නේ. සංඥාව දෙන්නේ. හැබැයි මේ ස්නායු හැදලා තියෙන්නේ අර වගේ දෙන්නේ නෙමෙයි. විනාඩි 5ක් විතර ඔක දීලා බලනවා. වැඩ කරගත්තා නැහැ. ඔගේ මොට්ටකට මොනවද කරන්නේ? හිරිය අතරලා යනවා. ස්නායු දුර්වල වුණා. එතන. తాවකාලික අක්‍රිය වුණා. දැන් දැනෙන්නේ නැහැ හොඳට ඉන්න පුළු කොටේ තිබ්බා වගේ. නැගිටින්න බලනකොට මොකද? නැගිටින්න බලනකොට ඔක්කොම කරොය. ඉතින් අපිට කරපු වැඩේ දුන්න වැඩේ මොකද්ද දුන්නේ? ඒ ව්‍යායාමයේ ශරීරයට අවශ්‍ය නිසා ඊට අවශ්‍ය විදිහට ශරීරය එහෙම හරවන්නයි මේ වේදනාව එකේ තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් මේ පැවැත්මේ ස්වභාවය. මේ පැවැත්මේ ස්වභාවය හැටියට දැනගෙන ඊට අනුකූලව කටයුතු කරලා.
ඒ වේදනාව මොකද්ද? ඒ වේදනාවට හේතුව මොකද්ද? ඒ වේදනාව නිරෝධය කොහොමද වෙන්නේ? ඒකට මාර්ගය මොකද්ද? කායික වේවා මානසික වේවා ඒකට හේතුව හරියට දකින්න ඕනේ. ඒක කළොත් මොකද වෙන්නේ? සිහිනුවණින් කටයුතු කරනවා වෙනවා. ඒකෙන් වේදෙනවා. ඉතින් ඒකයි ක්‍රමේ. ඉතින් එහෙම නැත්නම් සිද්ධ වෙන්නේ ඒ තේරුම් ගන්න බැරුව මුලාවටපත් වෙන්නේ. මේ හැම වෙලෙම දකින්න ඕනේ. යමක් දකින්නවා කියන්නේ. ඒ කුමක්ද? ඒකට හේතුව මොකද්ද? ඒක නැති කරන්නේ කොහොමද? නැති කරන මග මොකද්ද? ඔය හතරට දාලා බලන්න ඕනේ. නුවණින් ඉමහන්නේ උතරමයි. යමක් අපිට දුක නම් ඒ දුක මොකද්ද? ඒ බඳු දුකට හේතුව මොකද්ද? ඒ දුක් නිරෝධය කොහොමද වෙන්නේ? ඒකට මාර්ගය මොකද්ද? ඔය හතර ආකාරයේ මනස සීනුවණින් දැනෙන කළොත් හතර හදිපත්තානේ එතන වැඩෙනවා. අන්න වේදනාවට පස්සනාව වැඩෙන්නේ නැහැ. යම් හිතක් හටගත්තා නම් මේ රාග හිතක්ද හටගත්. මොකද රාග හිත කියන්නේ? නිකම්ම හිත නෙමෙයි. ආගන්තුක උපක්ලේශයකින් රාග හට ගැනීම. එහෙනම් රාග විඥානයක් වෙලා. විඥානයේ මුල මොකද? සංකාර. එහෙනම් රාග හිතේ මුල මොකද? රාග සංකාර. රාග සාගත හිතුවා කිව්වා කළා. ඒකේ විපාකේ තමයි මේ හිතර කියන කරන විපාකේ. එහෙනම් ඒක නැති කළොත් මොකද වෙන්නේ? ඒ හිතවිලි ක්‍රියාව දැන් නැවැත්තුවොත් මේ විඥාණයට හේතුව නැහැ. මේ ක්‍රමයට දැනගන්න ඕනේ. එකින් එක නිරෝධ කරගන්න ක්‍රමය. ඒ මාර්ගය අනුගමනය කරුවාම ඒ ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් හතර සතිපට්ඨාන මේ